හැමදෙනාම දැන් සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ උතුම් සද්ධර්මයෙන් විදක් අහලා තේරුම් කරගන්නට. මේ අති දීර්ඝ සංසාරේ අතීත භවවලදී ලෝතර බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙනවා. අවශේෂාත්ම භාවයන් පැත්තකින් තේවා ඒ ශාසනවලදී මනුෂ්‍යාත්ම භාවයෙන් අපි ලබාගෙන හිටපුවාරවල ඕන තරම් ඇති. ඒත් එකම එක ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා ඒ ශාස්ත්‍රඥ වහන්සේලාගේ වචනය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා අපි හැමදෙනාම මේ අත දුවමින් සැරිසරමින් සතර අපාය සංඛ්‍යාත මේ දුක්ඛාගත සසර නොඉක්මනවා. යම් ආත්ම භාවයක අපිට පුළුවන් වුණොත් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නට මේ සියලුම සතර දුක එපමණකින් නිවා කරගන්න පුළුවන්. මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන තියෙන නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන නිසා අපිට දුක ඒ තරම් ප්‍රකට නැහැ, දුක ඒ තරම් දැනෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතර දුකයි කියලා කියන්නේ මිනිස්සෙක් කියලා ඉපදිලා මිනිස්සෙකුට විඳින්න වෙන අනන්ත අපරිමාණ දුක් ටික නිසා නෙමෙයි. මිනිස්සෙක් හැටියට ඉපදිලා විඳින්න යම්තා දුකක් ලැබුණත් ඒ ඔක්කොම දුක යන්නේ සුගතිය යන ගණයට. එතකොට හිතන්ට දුගතිය මොනතරම් දුක් සහගතද කියලා. ඒකට අර එක කතාවක් කියනවා මේ ලංකාද්වීපයේම සිටියා මිලක්ක තිස්ස කියලා එක්තරා ගැද්දෙක්. ඒ වැද්දාගේ ස්වභාවය තමයි එයාගේ ජීවන උපාය තමයි කෙලෙට ගිහිල්ලා සත්තු මරලා මස් කරලා විකුණලා ජීවත් වෙන එක. පෙර දවසේ කෙලෙට ගිහිල්ලා උගුල් අටවලා වලවල් කපලා උගුල් අටවලා මදු තොණ්ඩු ගහලා එනවා. පහෝදාට ගිහිල්ලා ඒව වැදිලා ඉන්න සත්තු අල්ලගෙන අරගෙන ඉතින් මෙහෙම කාලයක් කරනකොට එක්තරා දවසක් මේ විදිහටම හබක් උගුල් මදු අටෝලා මේ වැද්දා ගෙදර ගිහිල්ලා පහෝදා උදේ තමන් අටෝපු උගුල් හබක් මදු ගාවට ගිහිල්ලා බැලුවා එකම සතෙක්වත් නැහැ. දවස පුරාම සතෙක් විදගන්න තියනවාද කියලා හිතුවොත් ඒත් හම්බුනේ. හිස් සතින් බඩගිනි වෙලා ගෙදර එනකොට මගදී දැක්කා ඒ වෙලෙම පැටව ගහපු මොන දෙනක් කැටියට කිසිදිදී. නමුත් මේ මිනිස්යාගේ හිත මොනතරම් ඡන්දද මොනතරම් පරුෂද මොනතරම් අමානුෂිකද කියන්නේ මේ මිනිස්යාට හිතුණා අර මොදින මරන්න. අර එවිල පැටව ගහලා පැටියට කිවිදි ඉන්න අම්මට විදලා මරුවා. මරලා බඩගිනි පිළි එතනම ගිහිනේ ගහලා මස් ටිකක් පුච්චගෙන කාලා ඉතුරු මස් ටික අරගෙන එද්දී මේ මිනිස්යාට අධික පිපාසයක් ඇතිවෙනවා.
මෙයා කැලේ මුළු කැලේම හොඳ දැනුමක් තියෙනවා. මෙයාට සිහි වුණ අහවල් තැන වතුර වලක් තියෙනවා කියලා ඒ වතුර වලට යනකොට අනේකේ වතුර බිඳුවක්වත් නැහැ. ඊට පස්සේ අහවල් තැන ලිදක් තියෙනවා කියලා මතක් වෙලා ගියා. ඒකෙත් මෙහෙම බලනකොට එකම තැනකවත් වතුර නැහැ. ඊට යුදුනක් කමාරක් එහෙන් තියෙනවා. ගව්වක් විතර එහෙන් තියෙනවා. හැම කල්ලීම සිසිලු නිර්වන් ජලයේ ගලාගෙන බහින ඔයක්. ඒක මතක් කරලා එතෙන් යනකොට ඒකෙත් වතුර නැහැ. ඊට පස්සේ මතක් වුණා මේ කැලේ මැද තියෙන ආරණ්‍ය. ඒකේ කටාරමකින් හැම වෙලාවෙම මහ විශාල වතුර පාරක් වෙච්චරනවා. තඹ වාජන විශාල තඹ හට්ටි 7ක් විතර හැම වෙලාවෙම පිරීලා තියෙනවා. ඒක මතක් වෙලා ගිහිල්ලා ඒ තඹ හට්ටි වලට එදිලා කරන එකකවත් වතුර නැහැ. මේ මොනසයට අධික පිපාසයි ඉන්නම බෑ. කෑ ගහන්න ගත්ත බයින්ද ගත්ත හාමුදුරු වෙලා හිතියට මුන් හොරු මුන් කැලේ ඉන්න වතුර බින්දුවක්වත් නෑ කියලා හාමුදුරුවෝ බයින්ද ගත්තාම ලොකු හාමුදුරුවෝ එළියට ආවා. ඇයි කියන්නේ? වතුර විපාසයට ආවහම වතුර බින්දුවක්වත් නැත්තම් මේක පන්සලක්ද කියලා හාමුදුරුවෝ දැනගෙන ගියා. හාමුදුරුවෝ දැක්ක දැන් හැලිවල වතුර උතුරලා යනවා. මෙයාට වතුර පේන්නේ නැති කර්මයක් කළා. සෝතේ හුවා ඔබ අද කරපු කර්මය මොකක්ද කියලා. ඊට පස්සේ මේ වැද්ද විස්තරය කිව්වා. ඊට පස්සේ මතක් කළා ඔබ ඒකාන්තයෙන් ඔබට පෙරණිමිති පහර බලා තියෙන්නේ සෙමසොටු ටිකක්වත් නැති වතුර බිඳුවක්වත් නොපෙනෙන සෙමසොටු ටිකක්වත් නැති ප්‍රේත ලෝකයක ඔබ ඉපදෙන පෙරණිමිති ඔබට පහර වෙලා තියෙන්නේ. ඔබ ජීවිතේ පුරාවට කළ අකුසල කර්මයේ මුදුන්පත් වෙන කර්මයක් අද කළා. ඒ අකුසලයේ නිසා ඒකාන්තයෙන් ඔබ මරණය පස්සේ දුකතියකටම යන්නේ කියලා මතක් කළා. ඒ හින්දා ඔබේ ජීවිතයට පිහිටක් කරගන්න. හරි සංවේගයටපත් වෙලා ඒ පාර අනේ ස්වාමීනි මාව බේරගන්න කියලා හාමුදුරන් කකුල් දෙක අල්ලලා වැඳලා මට බෝ බේරගන්න ක්‍රමයක් නැහැ. ඔබ තමයි බෝ බේරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඒකට බෙහෙත මහන්සි වෙන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ මිනිස්යා හේමම දෙතර ඇවිල්ලා ගැන දරුවන්ට මේ සියලු විස්තර පවර්ලා මේ විදිහට මට ජීවත් වෙන්නත් බැහැ, භෝජනය කරන්නත් බැහැ, මට ජීවත් වෙන්න විදියක් නැතුව ඒකාන්තයෙන් වතුර නැතිකම මම නියදෙනවා. මේකට මම ප්‍රතිකරණයක් කරන්න ඕනේ. ඒ හින්දා මම අවල් පන්සලට යනවා කියලා ඔක්කොම පැත්තකින් දාලා ඒකලා දැන් ඒක තියෙනවා. හැම දෙයකට වඩා ජීවිතය වටිනවා කෙනා නේ. දැන් ජීවිතලා හිටියොත් නේ ගෑනුම් දරුවෝ ඒක ලොකෝම පවත්තන්න පුළුවන්. ජීවිතය දැන් නැති වෙන්න යනවා. දැන් ඒක බලා ගන්න වෙනවා ඉතින්. ඒකට ප්‍රතිකරණයක් කරද්දී මෙයා හැරිලා ඇවිල්ලා හාමුදුරන්ට වන්දනා කළාම හාමුදුරුවෝ ඊට පස්සේ මහාන කළා. මිලක් උත්සාහම්තු භාවනා කමඨහක දුන්නා මොන විදියකටවත් හිත හදා ගන්නව බෑ. චිත්තජ රූප හැටියට එක එක දේවල් නැවි පෙනෙන සත්තු මරුතු හැටි මරන්න උපාය බල දුදුතු හැටි සත්තු කෑ ගහපු හැටි එතකොට සත්තු වේදනාවෙන් පෙරලිච්ච හැටි මේවා එකින් එක පිළිගෙනකොට මෙයාට මොන විදිහකටවත් ඉන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වානේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ මගේ කර්මය ඉතාමත් බලවත්. මගේ කර්මය වෙනස් කරන්න බැරි විදිහට බලවත්. කර්මය ඉතාමත් ප්‍රබලයි, මම ඉතාමත් දුර්වලයි. මට මේ දෙවිකම වලට දෙන්නේ දෙවිකම කරන්න බැහැ. ඒ නිසා මම අපහු ගෙදර යනවා කියලා. ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ දෙයක් නැහැ නේද? කියනවා ස්වාමීන් වහන්සේ හිත හදාගන්න. ඊට කිව්වා හොඳයි.
ඔයා ගෙදර යන්න ඉස්සෙල්ලා එක දෙයක් කරන්න. අමු ගස් කොළන් ලොකු ගස් ටික කපලා ඒ දර ටික අමු කොළ ඉති දඬු ඔක්කොම එක ගොඩකට ගොඩ ගහන්න කිව්ව මහ විශාල දර ගොඩක්. දර කියන්නේ ගස් ගොඩක් කපලා ගොඩ ගන්න. දැන් වැඩක් දුන්නාම දැන් අර එක එක විතරකට ඇහුවා ඒ වැඩේට මනස ටිකක් අනුගතයිනේ. දැන් මෙයා ඔක්කොම පැත්තකින් තබලා මහ විශාල ගස් කපලා පොරවක් අරගෙන ගොඩ ඊට පස්සේ මේ වැද්දට පේන අධිෂ්ඨාන කළා මේ ආමුදුරු සද්දදින මහරහතන් වහන්සේ. එතකොට සම්පූර්ණ පොළොව විවෘත කළා අවීචියේ තියෙන ගින්දරෙන් චූටි ගිනි පොකුරක් ගෙනල්ලා අර මහ විශාල දවස් ගානක් කපලා ගොඩ ගහපු දර ගොඩට තිබ්බහම සුරුස් ගලනවා කියනවා. හරියට මකුළු දැලක් ගින්නකට ඇවුරුවාම අලුවත් දැලිවත් පේන්නේ නැතුව යම්සේ පිච්චේද ඒ වගේ පිච්චුණා. ඊට මේ ස්වාමීන් වහන්සේ කියන ඔබ ගෙදර ඵලයක් එකක් මතක තියාගන්න. ඔබ බැරිලා ඉපදෙන්න ඉන්නන්නට. මෙන්න මේ අවීචි මහා නරකයේ කියන. දැන් අර මේ මිනිස්යාට ඊටත් වඩා සංවේගයක්. ඊට පස්සේ අදිස්ථානය කරගත්ත මොන විදිහකට අපි හිත හදා ගන්නවා කියලා. යන ගමන නතර කළා හිත මොන විදිහටවත් දෙන්නෙම නැහැ එක එක විතරක ඒ මෙයත් නතර වෙන්නෙම නැහැ දෙන්න කිසිම දෙයක් කරන්නේ නැහැ හම්බුරු කියලා දෙන විදිහට මොනතරම් අරමුණු දැඩි වුණත් ඒව එක්කම හිතනවා ආයරවටෙනවා මේවනේ ඊට පස්සේ හරියන්නේ ඊට පස්සේ තීරණය කළා මම නිදාගන්නේ වතුර භාජනයක් ගන්නලා වතුර භාජනයේ කකුල් දෙක තියාගෙන පිදුරු වලින් දරුණු කීපයක් හදලා පිදුරු දරුණ තෙමල ඔළුවේ තියාගන්න වතුර ගේරෙන විදියට. එතකොට නිින්දයක් නැති හින්දා වතුර භාජනයක කකුල දාගෙන පිදුරු දරුණ තෙමල ඔළුවේ තියාගෙන නිින්ද නොයන විදියට වහනවා. ඔහොම කළා ටිකෙන් ටික හිත අලගත්තා. මේ මිලක්ක හාමුදුරුවෝ පහු කාලෙදී යාගේ අර කර්ම විපාකයක් ගෙවුවා. වතුර බොන්න පුළුවන්කම ලැබුණා. මරණාසන්න මොහොතේදී අනිත් වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අහනවා ඔබ ජීවිතේ මෙච්චර අකුසල ධර්ම කළා පැවිදි වුණා බොහෝ මහන්සි අපි ගන්න පමණකින් එසේ මෙසේ වීර්යයක් නැන්නේ කලේ. ජීවිතයක් තිබුණේ ඔබ වහන්සේට වීර්යයක් විතරයි අපි දැක්කේ. ඒතරම් වීර්යය කළ මේ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් ලැබුවද කියලා. එවත්නි යම් සංයෝජනයකින් බැඳුණු කෙනෙක් මේ කාම ලෝකෙට එයිනම් ඒ සංයෝජනය මට නැහැ. මේ කාම භවී උපදින්න තියෙන හේතු ටික මම සම්පූර්ණ ගෙවා ගත්තා කියලා මතක් කළා. ඒ කියන්නේ නිලකටේ සාම්ප්‍රෝ අනාගාම ඵලයටපත් වුණා. පත් වෙලා සතරෙන් මම මේ කතාව මතක් කළේ. උතේ වේත් මාත් අපි හැමදෙනාම මේ විදිහට සතර ස්වභාවය එහෙමයි. නිලකහමුතුරු වැද්ද කාලෙක කරපු දේම අඩුවක් නැතුව අනන්ත සංසාරේ අපි කළා. අනන්ත සංසාරේ අපි කරමින් ඉන්නවා. ඒ නිසායි ඒ වැද්දට වගේම අපේ සිතටත් හදාගන්න බැරුව මේ චිත්තජ රූප චිත්‍ර රාම විදියට මනසේ දෙලින් පෙළට එමින් හැපි පවතිනවා. අරතරන් අකුසලයක් කරපු ඒ මිලක්හා මුදුරු වීර්ය කළ වීර්ය බලයෙන් ඒ සියලු සතර දුකට හේතු නැති කරගත්තා නම් අපි හැම දිනකටවත් මේ ධර්මයේ තේරුම් අරගෙන ජීවිතය කළොත් මේ සිතාවිත සසරෙන් එතර වෙන්න බැරි නෑ කියන එක මතක් කරනවා. ඒ ඔගොල්ලෝ දන්නවා බුදුහාමුදුරන්ගේ කාලේ සිටුවරු රජකම් සිටුකම් අත්හැරලා
මහා දාන පුත්‍රයෝ ඒ ධනෙ අතහැරලා ආව මේ තුන් සත්‍ධර්මයේ මහා කප්පින මහරහතන් වහන්සේගේ ගිහි කාලයේ නෙළුවම අපි පුදුමයි. යුතුම් ගණනක් විශාල මහා රාජ්‍යයක රජ කෙනෙක්. මග උයනට යමින් ඉද්දී බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා, ධර්මයේ පහළ වුණා, සංඝරත්නයේ පහළ වුණා කියන වචනේ විතරයි ඇහුනේ. ආපහු මාලිගාව ගැන දෙවරක් හැරෙන්නේ නැතුව එහෙමම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ඒ මොකද මේ ලෝකේ හැම දෙයකටම වඩා නොමැරීම අචරාමරකම උසින් නිසා මේ ලෝකේ තියෙන වස්තු නිලතල වලින් වඩා ප්‍රබල වටිනා නිලතලයක් රජකම. අපි කියමු යම් කිසි රජ කෙනෙකුට ධර්ම රෝගයක් හැදෙනවා. ඉන්න වෛද්‍යවරු ගෙනලා අහනවා මේකට ප්‍රතිකර්ම කරන්න. හැම වෛද්‍යවරයෙක්ම කියනවා රජතුමනි ඔබතුමාගේ රෝගී සුව කළ නැහැ. ඒකාන්තයෙන් මේ රෝගයෙන් ඔබ වහන්සේ කලුරිය කරනවා. ඔය අතර එක්තරා සෞවේද මහත්තයෙක් ඇවිල්ලා කියනවා රජතුමනි ඔබතුමාගේ මේ රෝගී සුව කළ නැහැ. ඔබතුමා මේ රෝගයෙන් කලුරිය කරනවා. හැබැයි එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඔක්කොම අතහැරලා අහවල් කැලේට ගිහිල්ලා අහවල් කොළ කකා ජීවත් වුණොත් මේ රෝගයට ඔරොත්තු දෙනවා. ජීවත් වෙන්න පුළුවන් කිව්වොත් මේ රජුරු තමන්ගේ අඹුදරු දීපල වස්තුව නෑදෑ හිත මිත්‍ර රජකම් ඔක්කොම අතහැරලා කැලේට යන්න නැති වෙයිද? ගිහිල්ලා කොළ කකා ඉන්නේ නැති වෙයිද? නේද? ඇයි? නොමැරීම ඒතරම් වටින නිසා. හොඳට මතක තබා ගන්න. ඒ නොමැරින්න මරණය කල් දාගන්න එක. මරණය කල් දාගන්න එක රජකමටත් වඩා වටිනවා. නොමැරින්න මරණය කල් දාගන්න එක රජකමටත් වඩා වටිනවා. නොමැරී ඉන්න ධර්මයක් හමුවේ අතහරින්න බැරි දෙයක් ලෝකේ තියෙනවද කියලා ප්‍රශ්නයක්. එතකොට එදා මහා කප්පින මහා රහතන් වහන්සේ උපතිස්ස කෝලිත ඔය ඔක්කොමලා ඒ බව දැනගෙන හිටියා. මේ ශාසනේ හතරවෙනි රහතන් වහන්සේ විදිහට අසු මහා ශ්‍රාවකයන් අන්තරන්නේ අනුරුද්ධ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ගිහි කාලයේ නැtei කියන වචනයක් අහලා නැහැ. නැtei කියන වචනයක් අහලා නැහැ. ඒ කියන්නේ ඉච්ඡරට පින්වන්තයි. සතරදි පින් කළා නිවන් දක්න තාක් මට නැtei කියන වචනේ අහන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පොඩි කාලේ දවසක් ළමයි සෙල්ලම් කරනකොට ඔය පොඩි සූදු සෙල්ලම් කරනවා. හැබැයි සෙල්ලම් කරන්නේ කැවුම් වලට. ඔක්කොම රජ පවුල් වල පිටු පවුල් වල ළමයි. මේ දැන් රජ කුමාරයෙක්. රජ පවුලේ මහා නාම ශාස්ත්‍රයේ මල්ලි. කැවුම් වලට සෙල්ලම් කර ඉන්නකොට අනුරුද්ධ කුමාරයා කියමු ටික ඔක්කොම පරාද වෙනවා. හරාද වෙලා අම්මට ගිහිල්ලා කිව්වා අම්මේ මට කැවුම් ටික ඔක්කොම පරාද මට කැවුම් ටිකක් දෙන්න කියලා. අනේ පුතේ කැවුම් නෑනේ කැවුම් ඉවරයිනේ. නෑ කියන්නේ මොකක්ද අම්මේ? අම්මට වුණා දැන් නෑ කියන එක මෙයාට අඟවන්න. අම්මා මොකද කළේ? තිගාන කරගෙන කූඩකින් වහලා දුන්නා. මෙන්න මේක තමයි පුතේ නෑ කියන්නේ කියලා. දැන් ඇරලා බැලුවාම නෑනේ. එන්නවා. දිව්‍යෝ බැලුවා අනන්ත සංසාරේ මහා පින්කරු පින් හදා. මෙයාට නෑයි කියන වචනේ තේරෙන්න දුන්නොත් අපේ හිතකව හක්කඩකට කලේ කියලා දිව්‍ය මොකද කරන්නේ? දිව්‍ය මේ කැවුම් නැවුවා.
මෙයා අරලා බලනකොට හෙන්න චුම්බුඩක් තියෙනවා. කාලා බලනකොට පුදුම රායි ඒක. මෙයා හිතුවා මේ නෑයි කියන්නේ මේවට තමයි මේ නැති කියන්නේ. ගිහිල්ලා සෙල්ලම් කරේ එකක් තරදයි අම්ම මට වෙන මුකුත් නම් එපා නැති කෙවුම් ඕනේ කිව්වා. ඊට පස්සේ අම්මා කල්පනා කරුවා මේ පුතා හරිම තින්වන්තයි අම්මා වෙනදා වගේ කෙවුම් යන්න මහන්සි වෙන්නේ නැහැ මොකද කරන්නේ? කිස් භාජනයකට හිස් කූඩයක් වහලා දෙන්න එක තමයි කරන්නේ. ඉතින් ඒ විදිහටයි ඒ රජකුමාරෝ හැදුනේ. පස්සේ මේ ධර්මය හදියටදී ඒ ඔක්කොම තේරලා කිසිම දෙයක් නැති අමු සොහනේ දා ඔතල දාව මිනිහා කොතල දාපු රෙදි කඩක් ඇඳගෙන නැසි මధుර අවුසුලන් වහනේ විච්ච කෙලිය ගහක් යට ඉඳ තරම් විතරදා ගත්තනම් අජරාමර බව පදා පුතේ අපිට අතහරින්න තියෙනවා කියලා බලන්න. ඒ මහෞත්මයන් වහන්සේලාගේ සම්පත්තිය බැලුවාම මේ ලෝකේ චක්‍රවර්ති රජ කෙනෙක් හිටියත් හංගන්නේ කියනවා. ඉතින් මතක් කළේ අනන්ත ජාති සංසාරේ විඳ මහා දුක්ඛඳ සිහි කළා. ඒ සියලුම දුකෙන් අත මිදෙන්න පුළුවන් අජරාමර බව ලැබෙන මේ උතුම් සත්‍ය වටිනාකම සිහි කළා. මේ ධර්මයේ කොහොම හරි අවබෝධ කරගෙන මේ ජීවිතේම සතර දුකින් නිතරලා අනිත් අයට මේ සද්ධර්මයේ මාර්ගය කියලා දෙනවා. මේ සතර අපාය වල දුකින් රහිතක ලෝකයා සතර දුකින් නිතර වෙන මේ සද්ධර්මය ලෝකේ පවත්වන්නට මම උපකාර වෙනවා කියලා හැමදෙනාම අධිෂ්ඨාන කරගන්න ඕනේ. පුතේ සත්පුරුෂයෙක් හැටියට අපිට කරන්න පුළුවන් එකම දේ ඒකයි. ගොඩාක් දෙනෙක් පුතේ නිතරම ඉපදිලා නිතරම මැරෙන අය සසර පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනයි. කාලා දීලා ජීවත් වෙලා මරණයට පත් වෙන එක තමයි මේ ලෝකෙ හැම කෙනාගේම ජීවිතයේ චරිතයේ ඇති. ඉදිරියෙන් යන අය ජරා මරණයට පත් වෙනවා තමන්ගේ ඇස් දෙකෙන්ම පෙනෙනවා. ඒ කිනාට හිතෙන්නේ අනිත් කෙනා මරුණට මම මැරෙන්නේ නෑ වගේ තැනකින් තමයි ජීවිතය පවතින්නේ. අනිත් කෙනා ලෙඩ වුණාට මම ලෙඩ වෙන්නේ නෑ වගේ තැනකින් තමයි ජීවිතය පවතින්නේ. වචන කියනවා මැරෙනවා ලෙඩ වෙනවා කියලා නම් ජීවිතේ පැවැත්ම තියෙන්නේ අපේ එහෙම නොවි ඉන්න පුළුවන් එහෙම වෙන්නේ නෑ. අවුරුදු 50කින් 60කින් ඒකාන්තයෙන් මේ සියල්ලම අහිමි වෙනවා නම් මේ නෑදෑය වේදකට නෑදෑය නෙවෙයි නම් මේ වස්තුව නෙවෙයි නම් එයා දන්නවා අද ඒ දේවල් මට අයිති නැති පැවැත්මක් කියලා. එයා දන්නවා මේ කිසිම දෙයකින් ජරා මරණ දුක නැති කරන්න බෑ කියලා. ඒ සත්පුරුෂයාගේ මනස වළක්වන්න මේ ලෝකෙ කිසිම කෙනෙක් කිසිම දෙයක් සමත් වෙන්නේ නැහැ. ඒ බඳු කෙනෙකුටයි පුතේ මේ සත්‍යනේ අවබෝධ කරගන්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ නැහැ හැමදෙනාම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා යම් ධර්මයක් දේශනා කළාම සත්පුරුෂ මනසක් හදාගෙන ඊට අහුම්කම් දීලා වීර්ය කළ පසුරෙන් ඊතර වෙන ආහාර ගවේෂී මනසක් ඇති සත්පුරුෂය ලෝකේ ඉන්නවා. අන්නේ අය සඳහා ඉතින් මේ ධර්මය පුරා ගැඹුරු එක්තරා රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. දුක්ඛවජ්ජා වේ දුරදිවාසාගේහ ධම්මෝ ගම්බීරෝ දුරදිගම භෝගා කිච්ඡා උත්තිනෝ ඊතරේ නේව යුක්තං චින්තේතුං සතතම නිච්චිතං. පැවිද්ද
දුක් පබ්බජ්ජ හැවිද්ද ලේසි නෑ පැවිද්දත් හරි අමාරුයි. කිවදි වාසා ගේහ ගිහි ගෙදරක ජීවත් වෙනවා කියන එකත් ලේසි නෑ. පැවිදි වුණ ධම්මෝ ගම්බීර ධර්මය අවබෝධ කරගන්නට පහසු නෑ හරිම ගැඹුරුයි ධර්මය. දුරදිගම භෝග ගිහි ගෙදරක ඉන්න කෙනෙකුට භෝග හොයා ගන්නවා කියන එක ලේසි නෑ. බොහෝ මහන්සියෙන් තමයි ජීවිත ජීවත් කරගෙන භෝග හොයා ගන්න වෙන්නේ. ගිහි ජීවිතේ ලේසිත් නෑ පැවිදි ජීවිතේ ලේසිත් නෑ. ධර්මය එක පැත්තකින් ගැඹුරුයි. ගිහි ගෙදරක හිටියා කියලා භෝග හොයා ගන්නවා කියන එකත් ලේසි නෑ. කිච්චා උත්තිනෝ විතරිතරේ නේව ලැබෙන දෙයින් සතුට වෙලා ජීවත් වෙනවා කියන එකත් පහසු නෑ. යුක්තං චින්තේතුම් සතුටමනිච්චන්ති. ඒ නිසා නිතරම අනිත්‍යයි කියන ධර්මතාවයේ සිහි කිරීම සුදුසුයි කියනවා. ඉතින් මම මතක් කළේ ඉතින් මරන්න මස් කඩේට යන හරක් ගාලක් පිටිපස්සේ යන කෙනාට යන හරකට නිකන් ගියකට මැරෙන්න උනවලු. ඒ වගේ මේ ලෝකය තමයි යන්නේ කොහෙද කියන එක දන්නේ නැතුව ජරා මරණ නැමැති පෝරකයටයි මේ ජීවිතය ටිකෙන් ටික අමාරුවේ වේත මහන්සි ජීවිතේ ජීවත් කර පවත්ත ජක්කගෙන යන්නේ ජරා මරණ නැමැති පෝරකයට. ඇස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි ඒ ජරා මරණයන් ගහගෙන ලෝකෙට යනවා නම් ඒකාන්තයෙන් අපි ලැබුව මේ මනුස්ස ජීවිතෙන් අපි වැඩක් ගත්තා යන ගණිත යන්නේ නැහැ. එක ජීවිතයක අපිට පුළුවන් නම් මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ සියලුම දුක් සහගත සසරෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ටික මතක් කළේ භවභෝග සම්පත්තිලා ඒවා අතහරින්න දෙවරක් හිතන්න එපා කියන එකත් ඒකට නිදර්ශනක් හැටියට අතීතයේ මහෞත්මයන්ගේ ජීවිත කතා තුලින් වචනයෙන් නෙමෙයි ක්‍රියාව තුලින් අපිට පාඩම් කියලා දීලා තියෙනවා. ඒ වගේම ජීවිතයේ භවභෝග අතහරින්න දෙවරක් හිතන්නේ නැහැ වගේම මොනතරම් කටුක වුණත් අපහසු වුණත් අරමුණට පහසු නැති වුණත් ටිකෙන් ටික හරි මේ ධර්මයේ තේරුම් කරගන්න විහිදෙන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. මේ මුළු ජීවිත කාලෙම වේදම් කළා හරි අන්තිම මොහොතේදී මරණාසන්න මොහොතේදී හරි නිවන් දකින්න පුළුවන් නිවන් මාවතට හරියන්න පුළුවන්කම ලැබුණොත් ඒ වහා නිවන් දැක්ක සීඝ්‍ර නිවන් දැක්ක වගේ වෙනවා මේ සසරේ චේතනික බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දීර්ඝ සංසාරේ තමන්ට ඇඟලේ කිදිකල්ල පිරුව ආදමීය මවමල දුකට ක්‍රියාමල දුකට සහෝදරි ඥාති තේසුන් මරණ දුකට අඬපු කන්තුළු එකතු කළ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. ඉතින් අපි හැම කෙනෙක්ම එච්චර දුක් විඳායි. අද අම්මා තාත්තා මරණකොට අපිට දුකක් ඇති වෙනවා නම් මේ ඇහෙන් කඳුලක් ගලාගෙන යනවා නම් ඒ සතර මහා සාගරයක ජල බිඳුවක් විතරයි. අපිට පුළුවන් නම් මේ මව් පියා නරුණු දුක එන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන ඒ අවබෝධය තුලින් දුක් නොවන මනසක් හදාගන්න ඒ අම්මට මට අම්මා වෙච්ච අම්මටත් මට තාත්තා වෙච්ච තාත්තට සහෝදරි ඥාතින් වෙච්ච ඒ අයට පුළුවන් වුණොත් ඒ බණපදේ මට උගන්වන්න ඒ අහිංසක ජීවිතයට මට පුළුවන් රැකවරණයක් වෙන්න මේක තමයි සත්පුරුෂයෙක් හැටියට කරන්න පුළුවන් එකම සත්පුරුෂකම. අවුරුදු
100ක් ජීවත් වෙන මිනිස්සෙකුට නොයෙක් විදිහේ රසම සවුලෙන් යුක්ත එක භෝජනයක් දුන්නා කියලා. ඒක කෑම වේලක් දුන්නා කියලා ඒ මොහොතේ මුළු ජීවිතේටම යමක් කළා වෙනවද? අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ආරාධනා කළ දවල් කෑම වේලක් හෝ රාත්‍රී කෑම වේලක් දුන්නොත් ඒ මිනිස්යාගේ මුළු ජීවිත කාලෙටම රැකවරණයක් දුන්නා වෙන්නේ නෑ නේද? ඒ වගේ අති දීර්ඝ සංසාරයකට සාපේක්ෂව මේ මුළු ජීවිතේම එක්කම වෙලා වගේ. අම්මා වෙච්ච තාත්තා වෙච්ච මේ ජීවිතේ උපරිම සතුට වෙන විදිහට මේ මුළු ජීවිතේ පුරාවට මෙයා පැවැත්තුවා. මේ අවුරුදු 50ට එතනින් පස්සේ ඉපදුනහම මේ ජීවිතේ පිටක් කරන්න මට බෑ. මගේ ජීවිතේ පිටක් වෙන්න එයාටත් බෑ. නමුත් මට පුළුවන් නම් සදාතනික විමුක්තිය තියෙන ධර්මය කියලා දෙන්න. එයා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සුන්ට අවුරුදු 100ක්ම ජීවත් වෙන ජීවිතයකට රැකවරණයක් ලබා දෙන්න පිටක්. එනිසා මම මේක මතක් කළේ පැවිදි වීම සඳහා හැම පැවිදි වෙච්ච පැවිදිින් දින්න හැම කෙනෙක්ම යම් තීරණයක් ගත්තා නම් ලාභයන් අතර උතුම්ම ලාභයක් කොට දරණසේක්වා මේක අලාභයක් නම් නෙමෙයි කියලා හිතත්වා ලෝකයේ දිහා බලනකොට ආස්වාදයෙන් අපිට පෙනෙනවා මනුෂ්‍ය සතුටු වෙනවා විනෝද වෙනවා සින්දු කියනවා නටනවා හරි සතුටින් ඉන්නවා වගේ විදාගමයිත්‍රි හාමුදුරුවෝ එකයි මතක් කරන්නේ ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කපුරුව දියකෙලියේ ලිපේ ගින්දර අවුලනකම් වතුර හැලිය හරි සතුටින් තමයි කපුරුව දඟලන්නේ නටන්නේ ක්‍රීඩා කරන්නේ නමුත් ගින්දර අවුලන දවසට වතුර වත්තනකොට තමයි දුක දැනෙන්නේ ඔය නටන hina වෙන කෑ ගහන පාටි දාන ලෝකෙට පුතේ මව්වල දුක ජීවිතේට උරුම වෙන දවසක් එනවා. පියාඹල දුක ටිකෙන් ටික යායට ලං වෙමින් පවතින්නේ. සහෝදරය සහෝදරි ඥාති ටිකකින් මල දුක ඇවිල්ලා නැහැ. තාම ටිකෙන් ටික එමින් පවතින්නේ. තමන්ගේ ජීවිතේ ජරා ජීර්ණ බවට පත් වෙනකම් තමන් මොහොතේ මොහොත මරණයට ලං වෙනකම් ටිකෙන් ටික ලං වෙමින් පවතින්නේ. ඒකත් සතුට වෙනවා. දුකට පත් වෙලා විතරක් නෙවෙයි කෙම්ම සුටු ටිකක්වත් නැතුව කල්ප ගණනක් පැහැෙන ප්‍රේත ලෝකෙ ටිකෙන් ටික ළඟට එමින් තියෙනවා. යොදුම් ගණන් පිටිර පවතින අවීච මහා නිරේ බින්දර ටිකෙන් ටික ළඟට පැමිණෙමින් පවතින්නේ. ඒකට තාමපත් වෙන මාර්ගයේ යමින් ඉන්න නිසා පත් නොවුනකම නිසා මේ ආස්වාදය අපිට පුළුවන් නම් කල්ලාතු ඒක තේරුම් ගන්න. යට බේරෙන්න පුළුවන්. ගොඩාක් දෙනෙකුට බේරෙන්න පුළුවන් වෙලාවේදී සිහිනුවන එන්නේ. Tamanට බේරෙන්න බැරි තැනට ගියාමයි සිහිනුවන එන්නේ. එනකොට අවස්ථාවක් හැදෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගේ කාලේ මහා රහතන් වහන්සේලා මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තාම දේශනා කළ කටින් මුඛයෙන් පිටවෙච්ච වචන තමයි පුතේ ප්‍රීතිවාක්‍ය තමයි උදාන කියලා කියන්නේ තේරගත තේරිගත කියලා කියන්නේ. මේ තේරගත හැම බලන්න හොඳට තේරෙනවා. ස්වාගතම් වතමී ආසි ඒකාන්තයෙන් මේ ශාසනයෙන් තේම මට යහපතක්ම වුණා. නුදුවාගතම් අයහපතක් නන්නේ ඈ ශාසනයට ආපු මේ ගමන ඒකාන්තයෙන් මනාව වූ ගමනක් කියලා හැම කෙනෙක්ම ප්‍රකාශ කරන ඒ මතයට එන්න පුළුවන්. මට එක දෙයක් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. මට පොඩ්කාස්ට් එකකින් අනුකම්පාවෙන් කියන්න පුළුවන් දෙයක්. නමුත් මම මේ කතා කරන ධර්මයේ ඒකාන්තයෙන් මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි.
මේ පිටකේ බලලා බොහෝම විහෙත මහන්සියෙන් ඇති කරගත්ත උත්තරයක් පිටකේ තුලම තියෙන අර්ථයක් නම් කියලා දෙන්නේ. ඒ කාන්තින් ජීවිතය අවසාන මොහොත වෙනකොට හෝ ජීවිතයකට සැනසෙල්ලක් ඒ කාන්තෙන් ලැබෙනවම ලබා ගන්න පුළුවන්මයි. ඒ සඳහා මම අපවෙන ඕගොල්ලන්ගේ පැත්තෙන් තියෙන ටික කළොත් ධර්මයේ පැත්තෙන් පුතේ මගේ කවදාවත් අනුකම්පාවක් වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට යම්තා දුරකට එන්න පුළුවන්. මම ඒක ආශිර්වාදයි. පුළුවන් නම් මේ මං කියන දේ අභිභවාගිල එක වචනයක් හරි මට කියලා දෙන්න පුළුවන් බවට පත් වෙනවා. මේ අවංකව බලාපොරොත්තු වෙනවා මේක. මට පුළුවන් නම් ඔයාලට පුළුවන් නම් පුතේ අවුරුදු දහස් ගානක් ප්‍රගතාපු වර්තමානයේ දිය වෙමින් පවතින මේ අහිංසක ලෝකයේ සතර දුක්ඛින් වෙන සත්‍යන්නේ තව මොහොතක් හරි ලෝකේ පවත්තන්න පුළුවන් නම් මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය ලෝකේ පවතින වැටට මට කර දෙන්න පුළුවන් නම් මගේ කර මතින් සම්බුද්ධ ශාසනය මොහොතක් කරේ ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඒ අපේ ජීවිතේ කරන වාසනාවන්ත ජීවිතයක් නෑ. තුනුරුවන්ට ආදරය කියලා කියන්නේ වෙන මොකුත්ින්ද නෙමෙයි. බුදු ගුණ කියනකොට දෙකෙන් කඳුළු වැටෙන මට එකට නෙවෙයි. ක්‍රියාව තුලින් කළා තියෙනවා නම් එක මොහොතක් හරි බුදුහාමුදුරන්ගේ ශාසනය තමන්ගේ කරතකින් මොහොතක් හරි ඉස්සරහට ඔතෝලා තියෙන ඒ ජීවිතේ හරියට පැවිදි වෙච්ච පැවිදෙන්න ඕගොල්ලෝ ඒ යුතුයකම ඕගොල්ලෝකින් කෙරෙනවා. කොහොම හරි පැවිද්ද නෙමෙයි. ජරා මරණය අනුව ගහගෙන යන ලෝකේ ජරා මරණය අනුව යන පැවැත්මක් වෙච්ච ලෝකේ අජරාමර බව හිතේ දරාගෙන මේ පවතින ජීවිතේ මහසුවටම ඒකවල කෙනාටයි මේ පාපනේ කවදා හරි මොහොතක් හෝ ලෝකේ පවත්වන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් මේ වාසනාව හැම දිනම තියෙනවා කියන එකත් මතක් කරලා මම පොඩි ගැඹුරු දහම් කරුණක් කියලා දෙන්නම්. මේක ගැඹුරු විදිහට. නමුත් අපි අහගන්නකොට ඉස්සෙල්ලා අපිට පුරු නැති වචන ඇහෙනකොට වචන හුරු වෙනවා. ඊට පස්සේ ඒ වචන වල අර්ථ තේරෙනවා. ඊට පස්සේ නෝනෙන් හිතන්න පුළුවන්කම තේරෙනවා. හිතනකොට Tamanට මේ කාරණාව නේද මේ කියන්නේ කියලා ජීවිතයෙන් තේරෙනවා. අවබෝධ වෙනවා. අන්නේ අවබෝධයේ කවදා හරි දවසකට උඩින්ට ප්‍රතිපදාව උපදින්න ගෙනත් මේ අහන ටික නෙවෙයි. මේ අහන එකත් ටිකෙන් ටික දුවේ මගේ වයස අවුරුදු 20-21 දුක්ඛ පුංචි කාලේ සිදුක් ගත්ත ආචලයක ගිහිල්ලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන සත්‍ය හතර පිළිවෙලින් කියන්න දන්නේ නැහැ. දුක්ඛ සත්‍ය කියලා එකකුත් තියෙයි. යාළුවෙක් එක දවසක් කතා කරනවා මාර්ග සත්‍ය කියලා තියෙනවා. සමුදය සත්‍ය කියලා තියෙනවා. ඔහොම තමයි මේ චතුරාර්ය සත්‍ය වචන ටික හොයාගන්නේ. උත්සාහය විතරයි ඒවා. උත්සාහය තියෙන කෙනාට බැරි නෑ. මේ ටික මතක් කරලේ අපි කවුරුවත් උපතින් මේ හැම දෙයකම හැකියාව අරගෙන ඉන්නේ. හැබැයි හැකියාව ඇති කරගත හැකි හොඳට හෝ නරකට. නරකට ඇති කරගන්න හැකියාව මෙලොවයි පරලොවයි දෙකේම දුක පිණිස පවතිනවා. හොඳට ඇති කරගන්න හැකියාව මෙලොවයි පරලොවයි දෙකේම සතුට පිණිස පවතිනවා. ඉතින් මම අද කෙටි ටිකක් කියලා දෙන්නම්. මේ සහ විශාල දුක්සහගත සසර පවතින්නේ සසර පැවැත්ම තියෙන්නේ එක්තරා ධර්මතාවයක් මත. ඒ ධර්මතාවය තමයි මොකද්ද? පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ පටිච්ච සමුප්පාද ධර්මතාවය මත. පටිච්ච කියලා කියන්නේ හේතු, සමුප්පන්න කියන්නේ උපන්න. හේතුන්ගෙන් උපන්න ධර්මතාවයක් මත. පටිච්ච කියන්නේ හේතු, පටිච්ච සමුප්පාද කියන්නේ ඵලයන් උපදවන හේතු, සමුප්පාද උපදවන්න. සමුප්පන්න උපන්න. පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ හේතුන්ගෙන් හටගන්න කියන අදහස.
පටිච්ච සමුප්පාද කියන්නේ ඵලයන් උපදවන හේතු කියන අර්ථයෙන්. දැන් අපි කිව්වොත් තාත්තා පටිච්ච සමුප්පාද. පුතා පටිච්ච සමුප්පන්න. ඒ පුතා පටිච්ච සමුප්පාද වෙනවා. ඒ පුතාට තවදරෙක් උපන්න පටිච්ච සමුප්පන්න වෙනවා. පටිච්ච සමුප්පාදය තාත්තා පටිච්ච සමුප්පාදද පටිච්ච සමුප්පන්නද වෙනවා. අපි කියමු මේ තාත්තා නිසා පුතෙක් හටගත්තොත් ඒ පුතා නිසා තව පුතෙක් හටගත්තා. අර මැද අපි පුතා කියපු කෙනා මේ තාත්තට සාපේක්ෂව පටිච්ච සමුප්පන්නයි. අර පුතාට සාපේක්ෂව පටිච්ච සමුප්පාදයි. එතකොට පටිච්ච සමුප්පන්නද පටිච්ච සමුප්පාදද වේ නේද? එතකොට මෙන්න මේ පැවැත්මක් සතර තියෙනවා. පොල් ගෙඩියක් ගත්තොත් පොල් ගෙඩියට අපි කිව්වොත් පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න කියලා හරිද? පොල් ගෙඩියට අපි කියනවා ගහකට සාපේක්ෂව පොල් මේකේ හේතුඵල ධර්ම පැවැත්මක් තියෙනවා නේ. ගහක් ඇති කරවන්න හේතු වෙන බීජ පැත්තට පොල් ගෙඩිය පැලව කරන්න හිටවුවාම කියනවා පටිච්ච සමුප්පාද. ඔන්න හේතු. ඒ නිසා පොල් ගහක් හටගත්තොත් ගහේ ගෙඩිය හටගත්තොත් ඒකට කියනවා මොකද්ද? පොල් ගහට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. ඔන්න පොල් ගෙඩියට සාපේක්ෂව ගහට හම්බුණා නමක් මොකද්ද? පටිච්ච සමුප්පන්න. මේ ගහෙන් පොල් ගෙඩියක් හැදුනොත් ආපහු ගහට දැන්නම් කරනවා මොකද්ද? පටිච්ච සමුප්පාද. මේ පොල් ගහ පටිච්ච සමුප්පාදද පටිච්ච සමුප්පන්නද වෙනවා නේද? හේතුවක්ද වෙනවා ඵලයක්ද වෙනවා. පොල් ගෙඩියට සාපේක්ෂව මේ ගහ ඵලයක්. තව ගෙඩියකට සාපේක්ෂව මේ ගහ හේතුවක්. පටිච්ච සමුප්පාදද වෙනවා පටිච්ච සමුප්පන්නද වෙනවා කියලා කියන්නේ මේ ගහ ඵලයක්ද වෙනවා හේතුවක්ද වෙනවා කියන එකයි කිව්වේ. තේරුණා නේද? ඒ වගේ අපේ ජීවිතයත් එහෙමයි පුතේ. පෙර ජීවිතයේ කර්ම අවිද්‍යාවෙන් හටගත්තු කුසල අකුසල කර්ම දකින්ද ගහක් හදන්න හේතුච්ච පොල් ගෙඩියක් වගේ කියලා. පටිච්ච සමුප්පාදයක් හේතුවක්. ඒ කර්මය නිසා හටගත්ත ඒ කර්මය නිසා හටගත්ත ගහ වගේ දකින්ද මේ අපේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික තියෙන මේ ජීවිතයේ මේ රූප කියන රළු හැටියට ගන්න. එතකොට ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන මේ වර්ගය හිතින් කීම් කිරින් නොකර පෙනෙන මාත්‍රය ඇහෙන මාත්‍රය ගඳ සුවඳ දැනෙන මාත්‍රය මේ ටික පොල් ගෙඩියෙන් හැදුණු පොල් ගහ වගේ කියලා හිතන්නකෝ. ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන අපේ මේ ජීවිතය දැන් මොකද්ද මේ පටිච්ච සමුප්පන්නය. පටිච්ච සමුප්පාදය මොකද්ද? පෙර අවිද්‍යා සංකාර. මම රළු මතකින් කියන්නේ තියෙන්නේ. ඊට පස්සේ ඇහැට පෙනෙන කනට ඇහෙන දේවල් අරබය වර්තමානයේ පෙනෙන ඇහෙන දේ අරබය හිතනවා නම් කියනවා නම් කරනවා නම් පෙනෙන දේවල් අරබය හිතන කියන කරන ක්‍රමට කියනවා මේ හිතන්න කියන්න කරන්න මුල් වෙන්නේ මොකද්ද? පෙනෙන රූප ඇහෙන ශබ්දනේ. ඒ කියන්නේ දැන් ඵලයේ හේතුවක් වෙලා නේද? දැන් අපි දැක්කා හොඳට තේරුම් ගන්න පොල් ගෙඩිය නිසා ගහක් හැදුනා වගේ. පොල් ගෙඩිය වගේ මම උපමා කළේ පෙර ජීවිතේ නැත්නම් අපි පෙර අවිද්‍යා සංකාර කියන ටික. පොල් ගහ වගේ උපමා කළේ මොකේද? ඇහැ කන දිව නාසය ශරීරයේ තියෙන මේ අපේ ජීවිතයට ගහ වගේ. පොල් ගහේ නෑ නේද පුතේ? තව ගහක් හදන්න පුළුවන් හේතුව ගහේ නෑනේ. පෙර ජීවිතේ පොල්
ගෙඩියකින් පොල් ගහක් හැදුනොත් මේ පොල් ගහෙන් පොල් ගස් හැදෙනවද? නෑ නේද? ඒක දිගින් දිගට ගෙනියෑමේ પરම්පරාව ගෙනියෑමේ හැකියාව පොල් ගහට තියෙනවා. කවදාවත් නෑ නේද? ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය ඊට අනුගත වෙච්ච සිත කියන මේ ටිකේ නැවත මේ වගේ ආයතන ටිකක් හදන්න නැවත උප්පත්තියට යන්න තියෙන හේතු නෑ. තේරුණා නේද? ගහ වගේ තමයි. ඒ ගහ පොල් ගෙඩිය නැමැති හේතුවක ඵලයක්. ඒ වගේ පොල් ගහ වැනි මේ ඇහැකන දිවනාසී ශරීරය කුසල අවිද්‍යා කර්ම කියන කුසල කුසල ධර්ම නැමැති හේතුවක ඵලයක්. ඔන්න මේ හේතුඵල ධර්ම විස්තර කළොත් පොල් ගෙඩියයි පොල් ගහයි විස්තර කළොත් අපේ ජීවිතේ ඇහැට මේ පෙනෙන රූප පෙනෙන තැන, කනට ශබ්ද ඇහෙන තැන, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, හිතෙන් දන්න දේ සිහි කරගන්න කම කියන ටිකට අයිති. ඔය ටිකේ කර්ම නැහැ, කෙලෙස් නැහැ, සතරට ගෙනියන ගති මොකුත් නැහැ. අනාත්මයි. ඊට පස්සේ ඒ ගහ හේතු වෙලා ඵලයක් හැටියට ගෙඩි හැදෙනවා නේ. එතකොට ගහ පටිච්ච සමුප්පන්නයි පටිච්ච සමුප්පාදයි වෙනවා. දැන් ගෙඩියක් හදන්න ගහ උදව් වෙනකොට ගහ කෙලින්ම හේතුවක් වෙලා සමුප්පාදයක් වෙලා නේද? තේරෙන්නේ කියන්නේ. ඒ වගේ ඇහැට පෙනෙන දේට පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ ගහ පෙනෙන දේ ආරම්භය මොන විදියකට හෝ හිතනව නම් කියනව නම් කරනව නම් මේ ගහේ හැදිච්ච ගෙඩි. හිතන්න කියන්න කරන්න ඇහැ රූප චක්කු විඥානේ හේතුයි. ඒ කියන්නේ පෙවුන හින්දා හිතන්නේ කියන්නේ කරන්නේ නේද? එතකොට මෙන්න මේ හිතන කියන කරන දේ ඒ කියන්නේ මේ ගහේ හැදිච්ච ගෙඩි නැවත ගහක් හදන්න සුදුසු. එහෙම නේද? සසරට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ මේ පෙනෙන ඇහැ රූප චක්කු විඥානය කියලා මේ පෙනෙන. අපි චක්කු විඥානය කියන්නේ මොකද්ද? ඕව මොකුත් දන්නේ නැහැ. ඇහැ අපි දන්නේ නැහැ. පෙනෙන රූපේ හම්බ වෙන ටිකනේ දන්නේ. රූපය ගැන අපි කතා කරමු. රූපය උදව් කරගෙන දැන් හිතන කියන කරන ටිකක් හම්බ වෙනවා නම් ගහේ ගෙඩි හැදුනා වගේ. මෙන්න මේ ගෙඩි මුහු කුරලා ගියාම තව ගහක් හදන්න සුදුසුයි වගේ. ඒ ගහෙත් ආයේ ගෙඩි හැදෙනවා. ගෙඩි වලින් ආයෙත් ගහක් හදනවා. මේ පොල් කියන එක ලෝකේ පවතිනවා පරම්පරාව. යම් වෙලාවකදී පොල් ගෙඩියක් නිසා පොල් ගහක් හැදුණා. හැදෙන ගහේ ගෙඩි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් විද්දුත් බෙහෙතක් කළොත් ගෙඩි හැදෙන්නේ නැති විදිහට බෙහෙතක් කළොත් පොල් ගෙඩියකින් හැදුනේ පොල් ගෙඩිය හේතුව පොල් ගහ ඵලය. ඵලයට බෙහෙතක් කරනවා ගෙඩි ඵලදාව ඇති නොවෙන්න. ඒ බෙහෙත දෙන්න බැරිද? එහෙම වුණොත් මොකක් වෙයිද? මේ පොල් ගහ අවුරුදු 100ක් හරි 50ක් හරි තියනකන් තියේ. ඒකට දැන් මුකුත් කොහොමද පෙර හේතුවකින් හැදුනේ? මේ අවුරුදු 100න් හරි 50න් හරි පස්සේ ඒ ගහේ ආවුස ඉවර වෙනකොටම ඒක ඉවරයි. නැවත පොල් ගහක් හදන්න තියෙන හේතු නැති නිසා නැවත පොල් ගස් අලුත් පොල් ගස් හැදෙන්නේ නැහැ. පුරාණ හේතුවට හටගත්ත පොල් ගෙඩියට හටගත්ත ගහක් නැති වෙනකොට මේ පොල් ගස් කියන පැවැත්ම ඉවරයි. පොල් කියලා එකක් ලෝකේ නැති වෙයි. තේරෙනව නේද? ඒ වගේ පොල් ගහ වගේ තමයි
ඇහැ කන දිව නාසය ශරීරයේ මේ ස්පර්ශ ආයතන 6. මේ ස්පර්ශ ආයතන 6ට බෙහෙතක් විද්‍යුත් ගෙඩි හැදෙන්නේ නැති වෙන කුසල අකුසල කර්ම රැස් වෙන්නේ නැති විදිහට මේ ස්පර්ශ ආයතන 6ට සම්මා දිට්ඨිය නැමැති එන්නත් කළොත් සම්මා දිට්ඨිය නැමැති එන්නත් කළොත් කුසල අකුසල ආනිජ්‍ය ස්වභාවයෙන් යුක්ත කර්ම හිතින් කියින් කිරින් හැදෙන්නේ නවත්තන්න පුළුවන්. එහෙම වුණොත් පුරාණ හේතුට හටගත්ත මේ ස්පර්ශ ආයතන දෙක අවුරුදු 50ක් 60ක් 100ක් තියනකන් තියෙයි. ජීවත් වෙති කලමයි මේ ගහට එන්නත් කළා ගෙඩි හැදෙන එක නතර කරලා තිබුණේ. මේ ගහද අවුරුදු 50කින් 60කින් පස්සේ එහෙමම නිරුද්ධ වුණා. එතකොට මේ නාම රූප ධර්ම පරම්පරාව ලෝකේ නිරුද්ධය යන ගණයට යනවා. මේ සත්ත්ව පුද්ගල විවහාරයේ නිරුද්ධය යන ගණයට යනවා. මේ ස්පර්ශ ආයතන 6 දුක නූපදින ස්වභාවයටපත් වෙනවා. මේ හේතුඵල ධම පෙන්නලා මේ හේතු නිරෝධයෙන් ඵලය නිරුද්ධ කරන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයට පෙන්වන්නේ. ඒකෙදි අපිට එක තැන් දෙකක් තේරුම් ගැනීම සඳහායි මහන්සි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ගහ පුරාණ හේතුට හටගත්ත ගහ නැවත ඵලයක් ඇති කරවන්නට සමත් නොවුණු ගහ හොඳට දැනගන්නට ඕනේ. මෙන්න මේ මට්ටමටයි විපාක කියලා කියන්නේ. ඔය පටිච්ච සමුප්පන්න ධර්මතාවයට තව නමක් තමයි විපාක කියන එක. පටිච්ච සමුප්පාදයට තව නමක් තමයි හේතු කියන එක. ඵලයට තව නමක් තමයි විපාකය කියන එක. හේතුව තව නමක් තමයි හේතු කියන එක. කර්මය කියන එක. එතකොට අපිට මේ හේතුඵල ධම ඊටාම සූක්ෂමයි. හරිසියු. බැලුමට හේතුවයි ඵලයයි දෙක එකයි වගේමයි පෙනෙන්නේ. හේතුව ඵලය දෙක හොයාගන්න බැහැ. උපමාවක් කළොත් පහනක් පත්තු කරලා තෙල් තිරය ගිනි දැල්ල කියලා දැල් වෙන පහනක් තිබුණොත් තව පහන් වැටියකට තෙලුත් පුරවලා තෙලුත් අරගෙන ආවොත් මේක දැල් වෙන පහන මේක දැල් වෙන්නේ අපි මේ පහනට ලං කළොත් මේ පහන පත්තු. ඕගලන්ට පෙනෙයි ඕගලන්ට තේරෙයි මේ පහනෙන් ගින්දර ටිකක් මේකට ගියා වගේ. මේ නැත්තම් මේ පහන මේකෙන් ආලෝක ටිකක් ගත්තා වගේ. අපිට නිකන් තේරෙන්නේ එහෙම නේද? දැන් දැල් වෙන පහන අනිත් පහන තෙලුයි තිරේ දැම්ම ගින්දර නැහැ. ඒක අපි ලං කරන මොකේද? මේ පහනට. මේ දැල් වෙන දැල්ලට ලං කළාම මේ තිරේ දැල් වෙනවා නේ. එතකොට අපිට නිකන් පේන්නේ මොකද්ද? බොහොම පහසුයි තේරුම් ගන්න මේකෙන් ගින්දර ටිකක් මේකට ගත්ත විදිය. ගත්ත වගේ තේරෙන එක නිකන් හරි පහසුයි හිතට. එහෙම නැත්තම් මේ ආලෝකයෙන් බිඳුවක් අර ආලෝකයට අර තිරේ තියෙන තැනට ගියා වගේ. එහෙම වුණොත් පුතේ ආත්මයි දිගින් දිගට යනවා. මේකෙන් යමක් එහා පැත්තට ගත්තා එහා පැත්තෙන් යමක් මේකට ආවා වෙනවා. නමුත් මෙතනදී තේරුම් ගන්න ඕනේ දැන් තියෙන ප්‍රශ්නේ මේ පහනේ ආලෝකයයි
දැල් වෙන මේ පහන දැල් වෙන එකයි මේ පහන දැල් වෙන එකයි සමානයි. පෙනුමට තියෙන්නේ මේ දැල්ලෙන් මේ දැල්ලට යමක් ආවා වගේ. මෙයා මේකේ යමක් ගත්තා වගේ. ඕක තමයි ලෝකේ පැවැත්ම. ලෝකේ කතා කරන්නේ ආපු එකක් සහ ගත්ත එකක් ගැන. එතකොට මෙන්න මේ තැන හේතුඵල ධමයක් තියෙනවා. මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. මේක බොහොම සූක්ෂමයි. දැන් පහන දැල් වෙන තැන තෙලුයි තිරෙයි දැල්ලයි කියන ටික තියෙනවා. අනිත් පහනේ තෙලුයි තිරෙයි තියෙන්නේ. තෙලුයි තිරෙයි තියෙන්නේ. දැන් මේ පත්තු වෙනවා කියලා උනේ මොකක්ද? ඇත්තටම උනේ මේ පහන තියෙන ආලෝකේ දැල්ලෙන් දශමයක්වත් අර අනිත් පහනේ තිරේට ගියේ නැහැ. ගින්දර නැති තිරේ අර ආලෝකේ දැල්ලෙන් දශමයක්වත් ගන්නෙත් නැහැ. එහෙම නොගිහින් එහෙම නොගෙනම හේතුඵල ධමයක් වෙනවා. අන්න ඒක තේරුම් ගත්තාම මේ සසර ඉපදීම තේරුම් ගන්න පහසුයි. මේ දැල් වෙන පහන් දැල්ලට තෙල් තිරේ දාපු මේ පහන ලං කළාම වෙන්නේ මෙතන තියෙන තේජෝ ධාතුව උෂ්ණය නිසා මේ තෙලුයි තිරේ තියෙන තැන තාපය වැඩි කරන එක කරන්නේ. තාපය වැඩි කරන එක, තාපාංකය වැඩි කරනවා. ඒ තාපාංකය නිසා තෙල් සහිත තිරේ දැවිලා මේ ආලෝකයක් එනවා මිසක මේ ආලෝකෙන් කලේ මෙතෙන්ට මේ තිරේ දැවෙන්න අවශ්‍ය තේජස සපයන එක විතරයි. මේ ආලෝකේ හේතු වෙනවා මොකද්ද? මෙතන තේජෝ ධාතුව ඇති කරගන්න. මේ තේජෝ ධාතුවට තිරේ දැවීම නිසා මේ දැල්ල හටගත්ත මිසක මේ දැල්ලයි අර දැල්ලයි අතර කිසිදු සම්බන්ධයක් නැහැ. තේරෙනව නේද? අපිට නිකමට තේරෙන්නේ මේ දැල්ලෙන් අර දැල්ලට ටිකක් ගියා අර දැල්ල මේ දැල්ලෙන් ගත්තා වගේනේ. නමුත් උනේ ඇත්තටම මේ දැල්ල සමත් වෙන්නේ හැම වෙලාවෙම අරක පිච්චෙන්න අවශ්‍ය උණුසුම ලබා දෙනවා කියන තැනකින් මෙයාගේ කෘත්‍ය ඉවරයි. ඒ උණුසුම නිසා දැවුනහම දැවුනුකම නිසා නම් දැල්ල ඇති උනේ. මේ දැල්ල ඇති වෙන්නේ නැහැ අර දැල්ලෙන් කිසිවක් අරගෙන. මේ දැල්ල ඇති වෙන්නේ මෙතන තියෙන උෂ්ණයට මේ පහන් තිරේ දැවෙනකම නිසා මේ දැල්ල. ඒ පහන් තිරේ දැවෙනකම ඇති කරන්න නම් උපකාර වුණා අර එහා පැත්තේ දැල්ල. නේද? තේරෙනවද මම කියුවේ? එතකොට මේ පහන් දැල්ලයි අනිත් පහන දැල්ලයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න. කිසිම නෑදෑකමක් තියනවද? මේ දැල්ලෙන් යමක් මේක ගත්තොත් ඒ දැල්ලෙන් යමක් මේකට ආවෙත් නෑ නේද? ඒ වගේ පහන් දැල්ලක් වගේ නම් මේ ජීවිතේ ආපහු අපි යම් තැනක මොන විදිහකට හරි උපන්නොත් ඊගාව පහන් දැල්ල වගේ කියලා හිතන්නකෝ. මේ ජීවිතයෙන් කිසිම දෙයක් එහා පැත්තේ ජීවිතයට අපි ගෙනියන්නේ නැහැ. එහා පැත්තේ ජීවිතයේ කිසිම දෙයක් මේ ජීවිතෙන් ගන්නෙත් නැහැ. පහන් දැල්ලෙන් පහන් දැල්ලට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මේ ජීවිතේ හේතු වෙනවා කුසල කුසල කර්ම හදන්න. පහන් දැල්ල හේතු වෙන තාපාංකය වැඩි කරන්න වගේ තාපාංකය නිසා දාහනය නිසා දැල්ල ඇති වෙනවා වගේ මේ කුසල කුසල කර්ම නිසා මේ වගේම ස්පර්ශ ආයතනය කාය හටගන්නවා. කිසිම වෙලාවක මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක්ම එහා ස්පර්ශ ආයතන හය ගත්තෙත් නැහැ. මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් එහා ස්පර්ශ ආයතන හයට ගියෙත් නැහැ. එහා පැත්තේ ජීවිත ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් මේකේ එකක් ගත්තෙත් නැහැ. එසේ නොගිහින් එසේ නොගොස් හේතුඵල ධමයක් වෙනවා. ඒකයි මේ සතර ගමන නවත්තන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ස්පර්ශ ආයතන 6 නිසා යමක් එහා පැත්තට යනවා නම්
මේ භ්‍රමචර්ය විද්‍යමාන වෙන්නේ. ඒ ඉතින් අපිට කර්මක්ෂය කළා නිවන් දකින්න බෑ අනිවාර්යයෙන් මේකෙන් යමක් යනවා. ආයෙත් මේ වගේ ප්‍රතිසන්දියක් ලැබෙනවා වෙනවා. ඉතින් මේකෙන් යමක් කිසිම උපකාරයක් නැත්තම් මේ කන්න ස්පර්ශ ආයතන හයේ කිසිම උපකාරයක් නැත්තම් මතු ප්‍රතිසන්දිය කියලා එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්පර්ශ ආයතන හය නැවත ප්‍රතිසන්දියකට කිසිවක් දෙන්නෙත් නැහැ කිසිවක් ගන්නෙත් නැති බවත් ඇත්තයි. නමුත් මේ ස්පර්ශ ආයතන හය උපකර නොවුනත් නෙමෙයි. නේද? එතකොට ඒක අර්ථ දක්වන්න ඕනේ හේතුඵල ධර්මයක්. මේ ස්පර්ශ ආයතන 6 මේ ගහ අපි මේ පොල් ගහයි තව පොල් ගහකුයි ගත්තොත් අර පොල් ගහ මේ පොල් ගහෙන් කිසිවක් ගන්නෙත් නැහැ මේ පොල් ගහ අනිත් පොල් ගහෙන් කිසිවක් යන්නෙත් නැහැ. පොල් ගහෙන් හදන්නේ පොල් ගෙඩි මේ ගෙඩිය නිසා හටගත් එකක් මිසක ගහ. මේ ගහෙන් ගහේ කිසිම සම්බන්ධයක් කවදාවත්ම නැහැ නේද? තිබුණා. ඒ වගේමයි ලෝකයේ හේතුඵල ධම දන්නේ නැති නිසායි ආත්ම භාවයෙන් ආත්ම භාවය අල්ලලා කතා කරන්නේ. අපි මැරිලා ඉපදෙයිද? මේ අපි මේ මැරිලා ඉපදෙනවා කියලා කතා කරන මේ ඵල දෙකක් ගැන, දස් දෙකක් ගැන කතා කරනවා. මේ ගහෙන් තව ගහක් හැදෙයිද කියලා අහනවා වගේ. මේ පොල් ගහෙන් තව පොල් ගහක් හැදෙයිද කියලා අහුවොත් හරිද ප්‍රශ්නේ? මේ පොල් ගහෙන් තව පොල් ගහක් හැදෙන්නේ නැති වෙයිද කියලා අහුවොත් ගැලපෙනවද ප්‍රශ්නේ? මේ පොල් ගහෙන් තව පොල් ගහක් හැදෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද කියලා අහුවොත් ගැලපෙනවද? මේ පොල් ගහෙන් තව පොල් ගහක් හැදෙන්නෙත් නැහැ නැත්තිත් නැද්ද කියලා අහුවොත් ගැලපෙනවද? එපමණකින්ම තියනවා නේද? පොල් ගහකින් ගෙඩියක් හැදිලා ගෙඩියකින් උයි ගහක් හැදෙන්නේ කියලා මේ සැබෑවට සිද්ධ වෙන සිද්ධිය මෙයා දන්නේ නැහැ. ඒ හින්දා මේ ගහකින් ගහක් ඇඳලා කතා කරන්න කියන එක තියනවා නේද? ඒකයි ආත්ම දෘෂ්ටියෙන් කතා කරනකොට ඉබේම කියනවා මෙයා පටිච්චසමුප්පාද හේතුඵල ධම් දන්නේ නැහැ කියන එක. අපි මැරිලා ඉපදෙයිද? මේ ගහෙන් තව ගහක් ගනීද කියලා මේ අහන්නේ. මැරිලා ඉපදෙන්නේ නැද්ද? මේ ගහෙන් තව ගහක් හැදෙන්නේ නැද්ද කියලා ඊ අහන්නේ. අපි මැරිලා ඉපදෙයිද? මැරිලා ඉපදෙන්නේ නැද්ද? මැරිලා ඉපදෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? ඉපදෙන්නේ නැහැ නැත්නම් නැද්ද කියලා මෙබඳු කතා එයා කරන්නේ. එයා දන්නවා හේතුඵල ධම්. මේ හේතු ටික හැදුනොත් මේ ගහ තිබුණොත් ගහෙන් ගෙඩියක් හැදුනොත් නැවත ගහක් හැදෙන්න පුළුවන්. මේ ගහේ නැවත ගෙඩි හැදුන්නේ නැත්තම් තව ගස් හැදෙන්නේ තව ගස් හැදෙනවද නැද්ද කියන එක එයා දන්නවා මොකද? මේ හේතුඵල ධම හර්ධය. මේ හේතු තිබුණොත් එහෙම වෙනවා. මේ හේතු නැති වුණොත් මෙහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ගහක් එපා නම් මේ හේතුව යන්නට කරගන්න. මේ වගේ ගහක් ඕනේ නම් මේ හේතුවත් අරගන්න. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6 නැමැති මේ ජීවිතය නිබඳු ජීවිතයක් තව ඕනේ නම් මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය සිතින් කියින් කියින් කළා මේ කර්ම හදාගන්න නැවත මේ වගේ ස්පර්ශ ආයතන නැති නිබඳු ජීවිතයක් එපහනම් මේ ස්පර්ශ ආයතන 6 ආරම්භය හිතින් කියින් කියින් කරන්නේ නැතුව කර්ම චේවිනේ විදිහට කටයුතු කළා මත මේ වගේ ජීවිතයක් නොහට ගන්න විදිහට කටයුතු කරගන්න කියලා පෙන්නලා මේ වගේ ජීවිතයක් හැදුනහම තියෙන වාසි අවාසි ටික බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නිന്ദා අපහාස ඇනුම් බැනුම් ජරා මරණ දුක් පීඩා මේවා තුල ලැබෙන ටික ස්පර්ශය නිසා යම් විපාක මාත්‍රයක් ආස්වාද මාත්‍රයක් ලැබෙන්නේ මේ තමයි ආස්වාදය. ආස්වාදයට ආදීනේ පෙරලා මෙන්දක කිරලා නැනලා ඕනෙදී කරගන්න කියන එකයි බුදුහාම පෙන්නන්නේ. එතකොට තව කාරණාවක් තියෙනවා. හොඳට මතක තබා ගන්න ඕනේ. හේතුව සහ ඵලය ධර්මතා දෙකක් වුණාට හැම වෙලාවෙම ඒ හේතුයෙන් නිර්මිත ඵලයේ ඒ જાතියෙම එකක් වෙනවා. පොල් ගෙඩියකින් හැදෙන්නේ පොල් ගහක් නම් ඒ ගෙඩියෙන් හැදපු ගහේ ඒ જાතියෙම ගෙඩි හදනවා මිසක ආයෙ වෙන જાතියෙ ගෙඩි හදන්නේ නැහැ. නේද? පොල්
ගෙඩියකින් හැදුණු ගහේ දෙල් එහෙම හැදෙනවද? නෑ හැදෙන්නේ පොල්. ඒ වගේ හේතුවක් නිසා හටගත්ත ඵලය ආපහු ඒ ඵලයෙන් හැදෙන හේතුව ඵලය හා සමානයි. ඵලයේ හේතුව හා සමානයි. මේකයි හොයාගන්න බැරි. ඒකෙන් මම මතක් කළේ පෙර කර්මයට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හය හැදුනහම ඒකට රූප ශබ්ද ගන්ධ මේ බාහිර අරමුණු හම්බ වෙලා මේ පෙනෙනවා කියන තැන ගත්තාම ඵලයක් මොන විපාක පොල් ගහ. ඊට පස්සේ ගහේ හැදෙන ගෙඩි පොල් ගෙඩි මිස ගහත් පොල් ගෙඩිත් පොල්. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ දෙක හොයාගන්න තියෙනවා. ගහේ ස්වභාවය නැවත උප්පත්තියක් ලබා දෙන්න බෑ. ගෙඩි වල ස්වභාවය නැවත ගහ හදන්න පුළුවන්. ඔච්චරයි වෙනස. හැබැයි දෙකම පොල්. ගහත් පොල් ගෙඩිත්. ඒකෙන් මම මතක් කළේ අපි ඇස් ඉදිරි පිටට හම්බ වෙන මේ රූපය සම්පූර්ණම අනාත්මයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවය ධර්මතාවය. මේ ගහ කියපු පැත්ත විපාකයි කියපු පැත්ත සමුප්පන්නයි කියපු පැත්ත. තේරෙනවද මම කියන කතාව? පොල් ගහයි කියපු පැත්ත ගෙඩියකින් හටගත් එකක් කියපු පැත්ත ගෙඩිය නැමැති හේතුක ඵලයක් කියපු පැත්ත වගේ පුරාණ කර්මයට හටගත්ත විපාකය මේ රූපේ පෙනෙන ක්‍රම. ඒ රූපේ ස්වභාවය සම්පූර්ණ අනාත්මයි කියන්නේ ටීවී එකක සිනමා ශාලාවක දර්ශන තිරයක තියෙන රූපයක් අරගෙන ඒකට හිත හොඳට ඊට යොමු කරලා බලන්න ඒ රූපය සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ත්ව පුද්ගල ආත්මීය කොටසක් හෝ තියනවද කියලා දැන් රූපවාහිනී තිරයක හෝ සිනමා ශාලාවක තියෙන තිරයක හෝ අතීත වෙලා තියෙන රූපයක් ගත්තොත් ඒ රූපය තුල ජීවී බවක් සත්පුද්ගල ආත්මීය බවක් රූපය තුල නැහැ නේද? ඒ විදිහමයි මේ ඇස් දෙකේ පහළ වෙන ඇස් ඉදිරියට පහළ වෙන මේ රූපයයි රූපවාහිනී තිරයක් මත පෙනෙන රූපයකයි තියෙන අන්තර්ගතය සමාන. කිසිදු වෙනසක් සිනමා ශාලාවක තියෙන රූපයයි මේ ඇස් ඉදිරි පිටට පෙනෙන රූපය අතර කිසිම සම්බන්ධ වෙනසක් නැහැ, සමානයි, අනාත්මයි. ඊට පස්සේ මේ පෙනෙන රූපය ආරම්භය ඒ ටීවී එකේ පෙනෙන රූපෙට හරි ඔගොල්ලෝ හිතන්නකෝ මේ ගාමිණී පොන්සේකා කියලා විජේ කුමාරතුංග කියලා හිතන්නකෝ. හිතුව ටීවී එක ඕෆ් කළොත් නැත්තම් ඒ වෙන දර්ශනයක් එනකොට මේ දර්ශනය නැති නමුත් විජේ කුමාරතුංගයි කියලා තමන් හිතපු අදහස් ටිකක් සහිතව අර ටීවී එකේ තියෙන දර්ශන රාමු තමන්ගේ හිතේ තියෙන්නේ නේද? දැන් තමන්ට මේ හැඩේම සිහි කරන්න පුළුවන් විජේ කුමාරතුංග කියලා. හොඳට මතක තබාගෙන මේ හැඩේ විජේ කුමාරතුංග කරගත්තේ ඇහැට පෙනෙන රූපේ නෙමෙයි. ඒ රූපයේ ආරම්භය මානසිකාරයකින්. එතකොට විජේ කුමාරතුංග කියලා මම සිහි කරනකොට මේ සිහි කරන දේ බාහිර තිබුණ රූපවාහිනී තිරය තුළ දිස්සෙච්ච එකක් කියලා පෙන්වුවොත් හරිද කියලා බලන්න. මුලින්ම රූපවාහිනී තිරය තුළ දිස්සුනේ සත්ත්ව පුද්ගල නොවන රූප මාත්‍රයක් මිසක ඒ රූපේ ජීවීකමක් හදාගත්තේ ඒකයි දැන් රූපවාහිනී තිරය තුළ දිස් වෙන රූපයට කියන ඵලයක්.
ඵලයයි හේතුවයි සමානයි කියන්නේ. ඒකට අපි පුද්ගල භාවයක් ආරෝපණය කළ මනසින් දැනගන්නකොට මේ ටික කර්මයි. මේ සංඥා දෙකම සමානයි. උතන මේ අපිට තේරුම් ගන්න බැරි. අපි හිතෙන් සිහි කරනකොට කෙනෙක් කියලා අපි දන්නේ අපි මේ සිහි කරනකොට අපි සිහි කරන්නේ පුද්ගල භාවයකින් පෙනෙන අවස්ථාවේ තිබුණු දෙයට හිතපු ක්‍රමයක් ඈඳගෙනයි. එතකොට මම සිහි කරන දේ මට සිහි කරන්න පුළුවන් දේ පෙනෙන අවස්ථාවේ තිබුණු දෙයට අයිති නෑ, පෙනෙන අවස්ථාවේ තිබුණු දේ නෙවෙයි කියලා අපි දන්නේ. පෙනෙනකොට මේ සිහි කරගත්ත දේ ආපහු සිහි කරගන්නවා. හිතෙන් සිහි කරනකොට පෙනෙන දේ පෙන්නනවා හිතෙන්ම, පෙනෙනකොට සිහි කරගත්ත දේ සිහි කරගන්නවා හිතෙන්. ඒ නිසා මම සිහි කරන දේ යහට පෙනෙන දේ දෙකම එකයි වගේ තැනකින් තමයි පෙනෙන්නේ. ඔන්න ඔය දෙක වෙන් කළ නොපෙන්නන නොදකින ක්‍රමටයි අවිද්‍යාව කියන්නේ. මේ අවිද්‍යාව නිසායි පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ අහවල් කෙනෙක් කියලා. හිතන කියන කරන දේ පෙනෙන දෙයට අයිති කියලා ගැට ගහලා හොයන්න යන්නේ. මේ කර්ම පවතින්නේ පෙනෙන දේ හිතන දෙයටත් හිතන දේ පෙනෙන දෙයටත් අයිති කියන මෝඩකම නිසා. ඒක වෙන්නේ ඒකයි. එතකොටම ඵලයේ හේතුවක් වෙලා මේ තියෙන්නේ. ඵලයේ හේතුවක් වෙලා. මේ හේතුවේ ඒ කියන්නේ දැන් විජේ කුමාරතුංග අර පෙනෙන රූපයේ ඉපද නිරුද්ධම වෙලා. නමුත් විජේ කුමාරතුංග කියලා කෙනෙක් ගැන දැන් මට මතකයි. හැඩසටහනකට. මේ මතකය මේ හැඩසටහනට පුළුවන් මේ වගේ ස්පර්ශ ආයතන හයක් හවබා දෙන්න. ඇහෙන් දැකපු රූපය තෙනි මාත්‍රයක් විතරයි. ඒක මුල් වෙලා මේ හැඩේ විජය කුමාරතුංග ගාමන පොතේ කියන දැනුමක් මට ලබා දුන්නොත් දීලා ඒ ඇහැ රූපේ නිරුද්ධ වෙනවා. හොඳයි ඒ ටීවී එක ගුඩු කරලා මම කියන්නේ. ඒ බඳු CD එකක් තිබුණා ඒකත් පිච්චලම දැම්ම කියන්නේ එහෙම එකක් මේ ලෝකේ දැන් ඇත්තෙම නැහැ. නමුත් මේ මතකයේ නැති වෙනවද මේ හැඩේ විජය කුමාරතුංග කියන. මරණ ඔන්න දැන් ඵලය නිසා හටගත්ත හේතුව. හේතුව හදලා ඵලය නිරුද්ධ වෙනවා. මරණාසන්න මොහොතේදී මේ හැදී විජය කුමාරතුංගගේ කියලා සිහි කරගත්ත මේ චිත්තජ රූපය මගේ මනස ඉදිරිපිටට එනකොට ඒකට කැමැත්ත හෝ අකමැත්ත ඇති වුණොත් ඒ කැමැත්ත අකමැත්ත මුල් කාරණාව කරගෙන මම ප්‍රතිසන්දි වශයෙන් අපහු යනවා. එතකොට අර ඇහැ රූප ටික හේතු වුණා මට මේ වගේ නිමිත්තක් හදන්න. මේ වගේ නිමිත්ත නිසා ආපහු ඇහැ කන දිවනාසය සතිය නැත්නම් ඇහැ රූප චක්කු විඥානේ ආයෙත් හදාගත්තා මම. මේ ටීවී එකේ තිබුණු රූපෙට කිව්වා හේතුව, ඒ නිසා හටගත්ත ඵලය කර්ම. ඵලයට කිව්වා හේතුව, ඒ නිසා හටගන්න නැවත ප්‍රතිසන්දිසිතට කිව්වා ඵලය. මේ ඇහැ රූප චක්කු විඥානේ පටිච්ච සමුප්පන්න දෙවන සමුපාද දෙවෙනවා. මේ කර්ම සමුප්පන්න දෙවන සමුපාද දෙවෙනවා. තේරුණා නේද? එතකොට නැවත මරණාසන්න මොහොතේ යම් නිමිත්තක් සිහි වෙලා ඒක ඇත්තම වෙලා කෙනෙකුට කැමැත්ත අකමැත්ත ඇති වෙලා ප්‍රතිසන්දියට යන්න පුළුවන්කම මනසේ හිටින්නේ. දැන් ඇති කරගන්න නිමිති පෙනෙන දෙයට අයිති, පෙනෙන දේ දැන් මේ ඇති කරගත්ත මානසික නිමිත්තට අයිති කියන මෝඩකම ඇතිතාවක් විතරයි මේ ප්‍රශ්නේ. දැන් යම් වෙලාවක ඇස් ඉදිරි පිටට රූපයක් හම්බුණා නම් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක්, ඒ රූපේ දිහා බලාගෙන මේ මගේ අම්මා කියලා ඔයගොල්ලෝ හිතුවනම් හිතට හැකියාව තියෙයි මේ හැඩේ ආරම්භය ඕගොල්ලෝ හිතපු ටිකත් එකතු කරගෙන හිතෙන් දැන් සිහි කරන්න. අම්මා කියලා ඕගොල්ලෝ සිහි කරයි. සිහි කරනකොට මේ සිහි කරන්න උපකාර වෙච්ච රූප නිමිත්ත නිරුද්ධම වෙලා. නිරුද්ධම වෙලා ටීවී එකේ නෑ වගේ. දැන්
ඔගොල්ලෝ අම්මා කියලා මෙහෙම සිහි කරනකොට ඔගොල්ලෝ දන්නේ නැත්තම් මේ සිහි කරන්නේ දකින්න වෙලාවේදී මෙන්න මෙහෙම තිබුණේ දකින්න වෙලාවේදීවත් අම්මා හිටියේ නැහැ. එතනද තිබුණේ මෙන්න මෙහෙම අනාත්ම ධර්මතාවයක්. ඒ අනාත්ම වූ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට මගේ අම්මා කියලා හිතුවාම ඒ හිතපු දෙත් එකතු කරලා මේ පෙනුණු රූප සංඥාව නැත්තම් මේ හැඩය අරගෙන මේ හිත ඉපදලා තියෙන්නේ කියනක ඕගොල්ලෝ දැක්කේ නැත්තම් ඕගොල්ලන්ට හිතෙන්නේ බාහිර දැකපු දේ දැන් සිහි කරනවා කියලා. දැන් මෙහෙම අම්මා කියලා සිහි කර කර ඉන්නකොට යම් වෙලාවක ඔය සිහි කරන හිතේ හැඩයට සමාන සතර මහා ධාතුවේ පිහිටි හැඩයක් හම්බ වුණොත් ශනිකව මේ ටික සිහි කරනවා මගේ අම්ම නේද කියලා. මෙහෙන් මේ අනාත්ම රූපය දකිනකොට තමන්ගේ ආත්ම සංඥාව සිහි කරගන්නවා. එහෙම නැත්නම් ආත්ම සංඥාව සිහි කරගෙන අනාත්ම රූපය තුල මේ ගතිය තිබුණා කියලා හිතනවා. ඉතින් මෙන්න මේ හේතුඵල ධහම තේරුම් ගන්නොත් ඕගොල්ලන්ට තේරෙයි අපේ සසර පැවැත්ම තියෙන මෙන්න මේ මෝඩකම මත. හේතුව සහ ඵලය අතර වෙනස තේරෙන්නේ නැතිකම. මේ කාරණාව තේරුම් ගත්තට මේක බරසාරයි. මොකද දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඇස් ඉදිරිපිට එන මේ රූපය සම්පූර්ණ අනාත්මයි. මේක මේ රූපෙට මම හිතත් කියලා හිතුවොත් ඇස් දෙක වහගන්නකොටම මම හිතපු ටිකත් එකතු කරලා මේ හැඩේ මගේ මනසේ හැපිලා පවතිනවා. එතකොට මට හිතෙන්නේ මේ සිහි වෙන එක දැකපු එකයි කියලා. දකින්නකොටම මේ සිහි වෙච්ච ගාපෝ සිහි කරගන්නවා. දකින්නකොට මනෝමය අත්දැකීම සිහි කරගන්නවා. මනෝමය අත්දැකීම සිහි වෙනකොට එහෙන් දැකපු එකයි කියලා රැවටෙනවා. මෙන්න මේ මෝඩකම යම් වෙලාවක ගෙවුණු මේ සසර ගමන පවතින්නේ නැහැ. මේ මනසේ තියෙන නිමිති වලට පවතින්න බෑ. අපේ මනසේ ඇතුලේ අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නෑදෑයෝ රන් රිදී මුතුමැණික් කියන නිමිති ටික තියෙනවා. හැබැයි ඔක්කොම හිතේ නෙමෙයි. ඔක්කොම තියෙන සතර මහා ධාතුයි. ඒ කියන්නේ මේ හිතේ තියෙන නිමිති ටික ගෙවෙන්නේ නැහැ. මං හිතන කියන කරන දේවල් බාහිර සතර මහා ධාතු කියන දේ සතර මහා ධාතු තුල තියෙන දේවල් කියන මෝඩකම මතයි මේ ටික රැඳිලා තියෙන්නේ. ඒ කියන්නේ මට සිහි කරන්න පුළුවන් වුණොත් දැන් රාහුල ස්වාමීන් වහන්සේ කියලා සිහි කළොත් සිහි කරනකොටම මට තේරෙන්නේ මට හිතෙනවා නම් මම සිහි කරන කෙනා හෝ උදේ බාහිර ඉන්නවා කියලා. ඇස් ඉදිරි පිටට යන රූපෙට අහිති රූපය ගැන මේ හිතන්නේ කියලා. මගේ මේ මනසේ තියෙන ගතිය දිය වෙන්නේ පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැඩේට සතර මහා ධාතුවේ නිර්මිත වෙච්ච හැඩයකට මගේ මනස තුල සිහි වෙන සිද්ධිය අයිති කියලා දකිනතා මගේ මනස තුල තියෙන මේ ගති ටික නැති වෙන්නේ. ඒකයි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයේම අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා ගෙවල් දොර රන් රෙදි මුතුමැණික් මම කියන මේ එකදු නිමිත්තක්වත් නැහැ. ස්පර්ශ ආයතන හයේ. හැබැයි මේ ස්පර්ශ ආයතන හය ඇසුරු නොකොට එකම නිමිත්තක්වත් නැහැ. මේ ස්පර්ශ ආයතන 6 නිසාම හදාගත්ත මේ නිමිති ටික ස්පර්ශ ආයතන 6ම ඇසුරු කරගෙන පවතිනවා මිසක ඒක මිදෙන්නේ. අර මම දවසක් කිව්වේ අර සමාන ශක්තියකින් යුක්ත චුම්බක හතරක් ධුති හතරට තබලා ඒකේ ආධාරයෙන් නැද යකඩයක් ඉල්ලලා තියෙනවා. දැන් මේ කාන්දම් කෑලි හතරේ සමබරතාවය නිසා මේ යකඩේ අහසේ තියෙනවා. එකම පැත්තකට වැටෙන්නේ නැහැ. තල්ලු වෙන්නේ නැහැ. සමානයිනේ මේකේ තෙරපීම සමාන නිසා.
පිටි හතරේ යකඩ කෑලි මේ කාන්දන් හතරක බලෙන් මැද යකඩයක් එල්ලලා තියෙනවා නම් දැන් යකඩ කියන්නේ කාන්දන් කෑලි හතරද? කාන්දන් කෑලි හතර කියන්නේ යකඩේද? ඒත් නෑ. නමුත් කාන්දන් කෑලි හතර නැතුව යකඩ තියෙන්නේ නෑනේ. දැන් කාන්දන් කෑලි එකක් ඉක්කුත් යකඩ නෙමෙයි. ඔක්කොම ටික යකඩෙත් නෙමෙයි. කාන්දන් කෑලි නැතුවත් යකඩ නෙමෙයි. යකඩේ මේ විදිහට පවතින්නේ කාන්දන් කෑලි ටික නිසාමයි. නමුත් මේ එකම කාන්දන් කෑල්ලක්වත් යකඩ නෙමෙයි. යකඩ කියන්නේ මේ කාන්දන් කෑලි ටික නෙමෙයි. යම් වෙලාවක අර කාන්දන් කෑලි හතරේ එකක හෝ සමබරතාවය නැති වුණා. අර යකඩේට පවතින්න පුළුවන්. දැන් ගිහිල්ලා වදී. එතකොට ඒ වගේ කාන්දන් කෑලි හතර වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ස්පර්ශ ආයතන හය ආධාර කරගෙන ස්පර්ශ ආයතන හය බලයෙන් එකදු ආයතනයකට අයිති නැතුව අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන්ටි මුතුමනි ජීවත් වෙනවා. එතකොට මේ ටික කවදාවත්ම නැති වෙන්නේ ස්පර්ශ ආයතන හයට මේ හිතන මේ මනස කියන ගති ටික ස්පර්ශ ආයතන හයට අයිති කියන ක්‍රම ඇතිතාක් මේ ටික නැති වෙන්නේ. ස්පර්ශ ආයතන හයද නොවි හය එකක්ද නොවි මේ ටික පවතිනවා මේ හයේ බලය. යම් වෙලාවක එක ස්පර්ශ ආයතනයක් පිරිසිදු දකින්න. ස්පර්ශ ආයතන හය වුන්නේ ඇහැට පෙනෙන රූපය විතරක්ම අවබෝධ කරගන්න. ගොඩක් උන්නේ ඇහැට පෙනෙන එකම එක රූපේ විතරක් අවබෝධ කරගන්න කාම ලෝකෙම මිදෙන අනාගාමී බවටපත් වෙනවා. ගොඩාක් දේපා. ඔයාට පුළුවන් නම් ඇහැ විතරක් පිරිසිදු දකින්න. එහෙම නැත්නම් රූපේ විතරක් පිරිසිදු දකින්න. කන විතරක් පිරිසිදු දකින්න. ශබ්දේ විතරක් පිරිසිදු දකින්න. මුළු පැවිදි ජීවිතේම සම්පූර්ණයි. මුළු සතර දුකම ඉවරයි. මහා ශ්‍රේෂ්ඨයක් නැහැ. හැබැයි එකකට සියල්ලංගේම අවබෝධය සම්බන්ධ වෙලා තියෙනවා. එක රූපයක් ඔය පිරිසෙන් දකිනකොට යම් තාක් රූප තියෙද සියල්ලංගේම රූප වල ඇත්ත එක මට්ටමට එනවා. යම් වෙලාවක රූපේ පිරිසෙන් දැක්කොත් එකල්හිම ඇහක් දන්නවා, කනක් දන්නවා, ශබ්දයක් දන්නවා, නාසයක් දන්නවා, ගන්ධයක් දන්නවා යන ගණයට යනවා. අවබෝධය එකක් තුලින් ඇති කරගන්න සමස්තයක් ධර්මතාවයන් අරබය විද්‍යමාන ඊදා පවතී. ඒ නිසා මට කෙටියෙන් මතක් කරගන්නේ මේ කියන කාරණා ගැඹුරුයි. නමුත් මේ වගේ දහම් අහමින් සීලයට පිළිපලා හිත වඩමින් ධම් කරුණු කතා කරනකොට කෙලස් ටික ටික අඩු වෙලා මේ ජීවිතයේ මෝඩකම මුලාව ටිකෙන් ටික තේරෙනවා. අපි ඔක්කොම පිටේ මහා ඉතාම දල සම්පන්න මායාකාරයකගේ මායාවකට අහු වෙලා ඉන්න අය. විඥානයේ නැවති මායාකාරය විසින් මවන ලද මනෝමය ලෝකයකට රැවටිලා ඉන්න අය. ඒ මායා දැලේ රැවටිලා පැටලිලා සතර මහා ධාතුවේ නොමිදි සතර මහා ධාතුවේ දුක් විඳින්න ඉන්න අය. ඉතින් මේ ජීවිතේ කොහොම හරි මේ ටික තේරුම් ගත්තොත් අනන්ත අපරිමාණ සංසාරික පැවති සියලුම දුක් අන්දරාව නිමා කරගන්න පුළුවන්. ඉතින් ඒක ඒකාන්ත මේ ජීවිතේ නුවණක් තියෙන කෙනාට කරගන්න පුළුවන්මයි. අවුරුදු දහස් ගණනක් මේ ශාසනය පැවතිලා අද දවස වෙනකම් කොහොම හරි මේ පරිවර්තිය මොන විදියකට හරි මොන හැලහැප්පීම් කලකෝලහල නැද්දී මේ ධර්මය ගලාගෙන ඉන්නේ මේකෙන් ප්‍රයෝජන අරගෙන සසරෙන් මිදෙන්න හේතු තියෙන වාසනා භාගී බව තියෙන අය ලෝකෙ ඉන්න නිසායි ඒකාන්තයෙන් ඒ වාසනා භාගී බවට උරුම කියන පින්වතුන් වෙන්න පුළුවන් අපි. මේ සඳහා ජීවිතය දියුණු කළා ජීවිතේ පැත්තකින් තබලා ඊට උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. අඩුපාඩු ජීවිතවල වෙන්න පුළුවන්.
ඒකේ ගැන හිතන්නවත් දෙයක් නැහැ. මොකද අවිද්‍යාව නිසා කෙලෙස් නිසායි මේ අඩුපාඩු වෙන්නේ. මේට වඩා අනන්තව සංසාරේ අඩුපාඩු වෙන්නේ ඇති. ඒ අඩුපාඩු වුණත් මට පුළුවන් නම් වාට පුළුවන් නම් අද වෙන අඩුපාඩු හැදෙන හෙට දවසේ හැදෙන ධර්මයක ඉන්න. එතනයි වටින්නේ. මේ ශාසනය කවදාවත්ම වැරද්දක් වෙච්ච අඩුපාඩුවක් වෙච්ච කෙනා වෙච්ච පිදුරු ගහක් විසි කරනවා වගේ පිදුරු විසි කරන ශාසනයක් නෙවෙයි මේ. අඩුපාඩු වැරදි වෙන්නේ පුද්ගලයෙක්ගෙන් නෙවෙයි. අඩුපාඩු වැරදි වෙන්න හේතුව තිබුණු නිසානේ. බුදුහාමුදුරු පෙන්නන්නේ හේතුපත්‍ය. මේ හේතුව නැති වෙච්ච දවසට ඔය අඩුපාඩු වැරදි වෙන්නේ. ඉතින් ඒ හේතු ටික නැති කරගන්න මේ අඩුපාඩුව බලපන්නේ මේ අඩුපාඩුවේ යම් හේතුවක ඵලයක් නෑ. ඒ ඵලයේ ඒ හේතුව වැය වෙලා හැදින්නේ ඵලය. අපිට පුළුවන් නම් ඒ ඵලයේ උදව් කරගෙන මගේ අතින් මෙහෙම අඩුපාඩුවක් වුණා මම මේක අපහු වෙන්න දෙන්නේ නැහැ කියලා නැවත මේ ඵලය ආදර්ශයට අරගෙන හේතුවක් හදන්න නැතු වෙන්න පුළුවන්. නැවත මෙතන ඵලයක් හටගන්නේ. ඒ නිසා ජීවිතය කියන එකේ තිනාමදී මේ ධර්මය ඕම හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන ඒක පන්න යනවා. එකපාරට මේ පිටිය බඩ ගන්න පුළුවන්. නමුත් බැරි වුණොත් ඒක නගින්න ක්‍රම තියෙනවා. ඉතින් මොකක් හරි කියලා මොන වගේ නේ? ඒ වගේ සුරජානනාථ දේශනා කරන්නේ දේශනා කළා නෑ. මේක නගින්න බැරි නම් උට මේක බෑ කියන එකක් පෙන්නලා නෑ. එයාට මේක බෑ කියලා එකක් පෙන්නලා නෑ. මේකට මෙහෙම නගින්න වෙන මේ විදිහට නගින්න. ඒ වගේ ජීවිතේ මේ විදිහට කරන්න බැරි නම් මේ විදිහට කරන්න පුළුවන්. එක එක උපායන් පෙන්නලා තියෙනවා. ඒ නිසා කවුරු හරි තමන්ගේ ජීවිතයේ වෙන වෙච්ච අනුපාදු ප්‍රශ්න ගැටලු ඒවා ගණන් ගන්න එපා. නමුත් ඒකාන්ත කොට මේ අනුපාදු හැදිලා සියලුම සසර දුක්ගෙන නිවන ධර්මයක මම ඉන්නවා කියලා හැමදෙනාම අදිස්ථාන කරනවා. ඔබට හොඳ සාක්ෂියක් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ හිටියා සරකාණේ කියලා එක්තරා සාක්ෂි කෙනෙක්. සාක්ෂි කෙනෙක් රජ කෙනෙක් නෙමෙයි ඒක සාමාන්‍ය කෙනෙක්. මේ සරකාණේ හරියට බොනවා. කොච්චර බොනවද කියන්නේ ගෙදර යන්නේ නෑ කාණුපල්ලේ වැටෙනවා. ගැටිලා තැන් තැන් වල ඉන්නේ. මේ සරකාණේ දවසක් බුදුරජාණන් වහන්සේ හම්බුලා බණ කියන සරකාණේ. බණ කිව්වහම මේක තේරෙනවා සරකාණේට. නොබුන වෙලාවට මෙයා හොඳට ඕක හිතනවා. ටිකින් ටික හිතනවා. ආයෙත් සමතනකොට බොනවා. ආයෙත් වැටෙනවා. ඔහොම කොච්චර කාලයක් ගියාද කියනවා නම් මෙයා ජීවිතේම අහගත්ත බණ ටිකක් හිතනවා. ඔහොම ඊට පස්සේ දවසක් සරකාණේ හදිස්සියේ කළු ටික දුක්ඛමහතල ගිහිල්ලා අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ සරකාණේ කියන සාක්ෂිය නරුණා එයාගේ පරලෝක ගතිය මොකක්ද? සරකාණේ බොහෝම දක්ෂ පඬිත සෝතාපන්න වෙච්ච උපාසකෙකුට දරත්වා කියලා කියන උගල. මේක යනෝ ලව් ගින්න කොටි හැමතැන. යකෝ කොහොම බැලුවම කාටද සෝවාන් වෙන්න බැරි දීපද්දු සෝවාන් වුණා නම් කවුරුපල්ලේ වැටි හිට කියමු සෝවාන් වුණා නම් කියලා ඔහොම කොසල් රජගෙටත් ගිහිල්ලා මහානාම කියන සාක්ෂිය තුන මේක නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෙන්න බෑ. සරකම් සාක්ෂි සෝවාන් වුණා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා නම් වෙන්න බෑ. මේක කාගේ හරි මතයක් කියලා මහානාම සාක්ෂියත් ඇවිල්ලා අහන ස්වාමීන් සරකාණේ සෝවාන් වුණා කියලා ඔබ වහන්සේ කිව්වා. කොහොමද කිව්වා කියලා. එහෙම වෙන්නේ කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ ඔක්කොම දොස් කියනවා. එහෙමනම් කාටද මේ සෝවාන් වෙන්න බැරි දැන්? සෝවාන් කියන කේතරම් දෙයක්ද මේ දුන මිනිස්සු දිවි හිටු මිනිස්සු සිල්ලකින් නැති කෙනා සෝවාන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සරකාණේ දීපු බව ඇත්ත. සරකාණේ ඊයවසමට හම්බ වුණා. ඊයවස හම්බ වෙනකොට සරකාණේ ඊට මම ධර්ම දේශනා කළා සරකාණේ සෝතම්
සෝවාන් ඵලයටපත් වුණා. එතකොට ඒ වෙලෙන් ඉඳන් දිවෙන ඊයවසෙන් දිවෙන මිනිස්සු දකින්න ඊයවස වෙනකන් ටිකනේ. දැන් නමුත් එයා කලින් දිව්වට නොබොන වෙලාවට හොඳට බණ දහම් හිතමින් හිතපින්ද ධර්මයේ මොහු කරමින් තිබුණා. සෝවාන් වුණේ නමුත් ධර්මය තේරුම් ගන්න පුළුවන් මට්ටම ජීවිතේ ටික ටික ආවා. ඒ කාලේ එනකන් තමයි බුදුරජාණන් වහන්සේ සද්දන මුලින්ම වචනේ කියලා සද්දන තු හිටියේ. එයාගේ චරිතය දුබල නිසා එයා සිල්වත් නම් ඔය ඉතිල්ලා සෝවාන් වෙනවා. නමුත් එයා දුබල නිසා අර සිහියෙන් ඉන්න වෙලාවට ධර්මයේ හිතනවා අනිත් වෙලාවට ඉතින් බොනෝ ඔය වගේ ඉන්නවා. හොම වෙවි. නමුත් ධර්මයේ මොහු කරා මෙයාගේ ඇතුලේ. තාම සෝවාන් නෙමෙයි. නමුත් මැරෙන්න ඉස්සෙල්ලා දවසේ බුදුරජාණන් වහන්සේව හම්බ වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ ටික පැහැදිලි කරනකොට මේ ඇතුලේ හිතේ හිටපු ටිකනේ. ටග්ගල ධර්මයේ තේරුණා. තේරුණ දවසින් ඉඳන් දිවියේ නෑ. නමුත් මිනිස්සු දකින්නේ දැන් අදහවස කියලා උදේ නැරුණා නම් මිනිස්සු දකින්නේ මේ වෙනකන් ටිකනේ. ඉතින් ওই ටික පැහැදිලි කළා. සරකාන්නේ සෝවාන් වුණාට පස්සේ දිවියේ නෑ. ඊයේ වෙනකම්ම බොන්න ඇති. නමුත් ඊයේ රෑවට හම්බුණා. හම්බ වෙලාවේ මම ඊයේ රෑ බණ කිව්වා. මේවයි කියලා කිව්වා. නමුත් ඒකෙ පෙන්නනවා ඔකට කියනවා විමුක්ති පරිපාචනීය ධර්ම. ඒ කියන්නේ විමුක්තිය පිණිස මොහු කරමින් පවතින ධර්ම. මුලින්ම හම්බ වෙලා නමුත් මෙයා දුබල නිසා මෙයාගේ මේ ගතිය නවත්තන්න බෑ. නමුත් එයා ධර්මයේ නැවැත්තුවේ නෑ. ඒකෙන් හොඳ අදහසක් දෙනවා. ඒකෙන් කියන්නේ දිවිමේ ගොඩනගන්න කියන්නේ. නමුත් ඒකෙන් කියන්නේ වැරද්ද වුණා. එයා ඒ මත ගිලෙන්නේ නැතුව වැරද්ද නෙමෙයි පුතේ දෝෂي වැරද්ද ජීවිතය වෙන එක. මුළු ජීවිතේ හැම වෙලාවෙම වැරද්දම පන්නගෙන යන එක. නමුත් අර මනුස්සයා ඒ වැරද්ද වුණත් අනිත් වෙලාවෙදි වැරද්ද ජීවිතය කරගත්තේ නැහැ. මේ වැරද්ද වෙන්නේ මේ වැරද්ද නිසානේ කියන කාරණාව තේරුම් ගන්න ඒක හදන්න ඇතුවා. 100න් ඉන්න හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ දේශනා කළ බණපදේ ටික ටික හරි හිතුවා. ඒ නිසා එයාට පුළුවන් වුණා ජීවිතයේ අන්තිම කාලේ හරි මුදෙන්න. ඒ හිතන කමත මනස ටික ටික නුවණ මොහ පුරනවා. හැබැයි එහෙම නොහිතන කම මත වැරද්දක් කරන එක හරි බලවත්. හරි බයයි. වැරද්ද ජීවිතේම වෙලා යටටම යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙන දුස්සීලම දෙන්නේ. එක්කෙනෙක් මරණයෙන් පස්සේ සතර අපායේ දුගතියකටමපත් වෙනවා. එක්කෙනෙක් මරණයෙන් පස්සේ දුගති මාත්‍රයකටවත් යන්නේ නැතුව සුගතියකටම යනවා. අපි හිතන්නේ සිල්වත්කම රැකවරණයක් කියලා. ඇත්ත නැතුව නෙමෙයි. සිල්වත්තු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මරණයෙන් පස්සේ දුගතියකට යනවා. එක්කෙනෙක් මරණයෙන් පස්සේ සුගතියකටම යනවා. සිල්වත්තුම දෘෂ්ටිය වැරදීනවා. එයා දුගතියකට යනවා මිසක සිල්වත් දෘෂ්ටිය ඍජු වෙන සුගතියකට යනවා. දුස්සීලයි දෘෂ්ටිය වැරදීන දුගතියකටම යනවා. දුස්සීලයි දෘෂ්ටිය ඍජු වෙන දුගතියකට යනවා. කය වචන දෙක නෙමෙයි බලපාන්නේ මනසයි බලපාන්නේ. හැබැයි මානසික ක්‍රියාවට කය වචන දෙක උපකාර කරගන්න පුළුවන් වේගවත් මානසික ක්‍රියාවක්. එච්චරයි. වේගය අඩු වෙන එක විතරයි. අඩු වැඩි වෙන එක විතරයි කායික වාචික සංවරය මත වෙන්නේ. මානසික සිද්ධාන්තයක තියෙන වේගය අඩු වැඩි වීම විතරයි. උපකරණ නැතුව නෙමෙයි. මේකෙන් මම මේ ගත්තේ ඒ නිසා හැමෝම දුස්සීල වෙදිමින් මෙහෙම කරපල්ලා බිබී මෙහෙම කරපල්ලා කියන එකට නෙවෙයි. අපිට හිතෙන්න පුළුවන් අපේ අඩුපාඩු තියෙන හින්දා මේ ධර්මය අපිට බැරි වෙයිද? ධර්මයේ ප්‍රයෝජන ලැබෙන්නේ නැද්ද කියලා මන් දුස්සහයි ගතියක තියෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ කියන එක කියන්නේ මම මේ ගත්තේ. එහෙම අඩුපාඩු නොවන කෙනෙක් දුගතියට යන පැවැත්මක් තියෙනවා. අඩුපාඩු විලක් දුගතියකට නොවන පැවැත්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕගොල්ලන්ගේ මේ ජීවිතේ ඒකාන්තයෙන් හිස් වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. මට පුළුවන් විදිහට තේරෙන විදිහට ඉදිරියට අනුග්‍රහය දක්වන්න හැම දිනකටම මේ දේශනාව උතුම් නිවන් පිණිසම හේතු පාදක
මේ කරුණ ගැඹුරු වුණාට නැවත ඒක එකම හිතන්නේ ඒක එකම හැපෙන්න ඒකාන්ත මේ වචන වල බරාඩු වෙනවා. පහසුවෙන් තේරෙන මට්ටම ඇති වෙනවා. අර්ථයේ තේරෙන නෝනින් දකින්න පුළුවන් මට්ටමට එනවා. තව සරල උපමා අපිට අනාගතෙදී හම්බ වෙන්නේ.